අපි මුල් විනාඩි ස්වල්පයක් ගත කරන යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස අදට වාරේ පැමිණලා තියෙන අවස්ථාව ඉදිරිපත් කරගන්න ඊගාසේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපි මේ කීපාර තණ්හා උපාදාන උපදනා හේතු හතරක් කතා කරා. අපි ගාවට තියෙන මාතෘකාව දවසේ මාතෘකාව වශයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රමයෙන් අපි මේක විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කර ගැනීමටයි කටයුතු කරන්නේ. ඒ අනුව සම්ප්‍රදාන කුල ආරම්භයේ සඳහා යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස ඉදිරිපත් කරන විදිහට අපි ගෞරවයෙන් ආරාධනා කරමු 13 කුටියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැමදෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන්. වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල්පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භංතේ වංන රාජානෝ මුත්තා මනි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් සීලාභරණයේ මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදිය නොකළ යුතුය. අත්ත කිලමතානු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසන ආදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවෙම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු, විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංකණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත්
උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්යන දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැන් අපි එකට විනාඩි 5-10ක් අතර ප්‍රමාණයක් කාලයක් ගත කරලා තිනවා. අපි ඊට පස්සේ දවසට මාතෘකාවසෙන් පැමිණිච්ච සංගීත සූත්‍රී චතුක්ක නිපාතේ කොටස ඉදිරිපත් කර ගන්නවා ධර්ම සාකච්ඡාවේ ආරම්භයේ පිණිස. අවසරයි ස්වාමීන් වහන්සේ දීඝනිකායේ පාටික වර්ගයේ සංගීත සූත්‍රයේ චතුක්ක නිපාතයේ 386 පිටුව අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. ඒ බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චතස්සෝ පටිපදා දුක්ඛා පටිපදා දන්ධා විඥා දුක්ඛා පටිපදා කිප්පා භිඤ්ඤා සුඛා පටිපදා දන්ධා භිඤ්ඤා සුඛා පටිපදා කිප්පා භිඤ්ඤා. ප්‍රතිපත්ති සතරක ලැසිව පැමිණෙන මාර්ග ඥානයේ ඇති දුක්සේ පිළිපදනා පිළිවෙතය. වහා ලබන මාර්ග ඥානයේ ඇති දුක්සේ පිළිපදනා පිළිවෙතය. ලැසිව ලබන මාර්ග ඥානයේ ඇති සුවසේ පිළිපදනා පිළිවෙතය. වහා ලබන මාර්ග ඥානයේ ඇති සුවසේ පිළිපදනා පිළිවෙතයි. ඒක කරන් තියෙනවා. ඒක නිසා අපි දුක්ඛපටිපදා සුඛපටිපදා කියන එකේ හුඟ දෙනෙක් ඇත්තට සුඛපටිපදාවට කැමති. ඒ කියන්නේ යන පාර හොඳට මේ කාපට් කරලා අය ඉන්ටර්කූලර් එකේ යනවනම් ලේසි. නමුත් ඒක සඳහාත් මේ ඉක්මනට යන ගමනක් කෙටි යන ගමනක් තියෙනවා. දුක්ඛපටිපදාවෙත් තියෙනවා කිප්පාභිඥා දන්දාභිඥා. ඉතින් මේ හතර විතරයි තියෙන්නේ. ලෝකේ චතුස්කෝටික විදියට දාලා තියෙනවා. ඉතින් ඒක මේ කාලේ විදියට කතා කරුවොත් නිකන් කියන්න පුළුවන් ඔක්කොම පාරමිතා පුරලා සමතේ වඩලා පස්චිම භවිකයාට ඒක සුඛාපටිපදා කිප්පාභිඥා වෙනවා. මොකද එතකොට යා පාරමිතා ටික පුරලා තියෙනවා. ඒකෙන් ගැම්ම තියෙනවා. සමතේ වඩලා තියෙන නිසා නීවරණ ආපරණ නැහැ. මේ සුවසේ ඒකට වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම ක්‍රමයක් තියෙනවා. තාම පාරමිතා එහෙම පිරලා නැත්තම් මේ ආත්මදී නම් ඒ පාරමිතා පූර්ණය කෙරෙන්නේ මේ ආත්මදී නම් ඒ සමතේ වැඩිම සිද්ධ වෙන්නේ දන්දා විඥා වෙන්න පුළුවන් සමතේ හරහා. ඒ වගේම විපස්සනා ක්‍රමයක් තියෙනවා. ඒකෙදිත් සාමාන්‍ය ජනමතයේ තියෙන එක මේ දන්දා විඥා කියලා. විපස්සනා කරන කට්ටිය බොහොම දුක්ඛසේ තමයි ඒක හම්බ කරගන්නේ. ඒ වුණත් ඒකෙත් සරුවචනාංශي දක්වනවා ඉක්මන් ක්‍රමයක් සහ කෙටි ක්‍රමයක් තියෙනවා කියලා. ඒකත් මම හිතන්නේ පෙර කළ පිං පුබ්බේච කත පුඤ්ඤතා අත සම්මාපණිදි කල්යාණ මිත්‍ර වගේ හේතු තියෙනකොට ඒ නිසා සුඛාපටිපදා කියනකොට දල සංඥාව එන්නේ දල හැඟීම ඉන්නේ සමත ක්‍රමය. දුක්ඛාපටිපදා කියනකොට විපස්සනා ක්‍රමය. ඒ වගේම දන්දාභිඥා
මේ ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ කරගන්නවා. කිප්පා විඤ්ඤා කියලා කියන්නේ පිරිච්ච කලයක් වගේ ගෙන ආපු ඒවා පිපීම විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ හතරේ මේ ඔය බුද්ධ ජයන්ති කාලේ එනකොට මේ හතරේ එකක්වත් කරන්න බෑ කියන මට්ටමට ගියා. මේවා එකක්වත් නැහැ. මේ දැන් මේ වෙනකොට බුද්ධ ශාසනය ඉවරයි කියලා. ඉතින් ඊට පස්සේ ඉතුරු උනේ කිප්පා විඤ්ඤා නෑ දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා විතරයි. අන්න ඔය ක්‍රමයට තමයි මහචී ක්‍රමයේ ඉලි දැක්ුවේ. මොනක්වත් සූදානමක් නැහැ. අපි ඕන දුකක් විඳ ගන්න කැමති දුක්ඛසේ හරි කමන්නේ අභිඥා ලබන්න පුළුවන් කියන්නේ. ඉතින් එතෙදිත් මහචී සයිඩෝ ස්වාමීන් වහන්සේ කොම්ප්‍රොමයිස් කරා. එහෙම නැත්නම් හෙට්ටුවක් කරා රහත්ම නොවුනට සීක මට්ටමට යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් ඇත්තටම මොකද්ද අර මේ මිනි පෙට්ටියට ඇන ගහන්න නැතුව බේරිමක් කරලා දුන්නා. ඉතින් ඒකෙන් යන්තම් කොනක් අල්ලගත්ත ඥානාරාම ස්වාමීන් වහන්සේ අල්ලගෙන ඉවරලා විපස්සනා පරපුර කියලා පෙන්ලා දීලා ලෑස්ති වෙලා බහින්ද මේක දුක්ඛ ප්‍රතිපදාවක් අභිඥාවක් අමාරුවේ ලබන්න පුළුවන්. ඉතින් ඒ කතාව ඊට වැඩිය ඉදිරියට ගෙනිච්ච පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ මහදීතාඩුවේ ගෝලයා ඉන්දිස්රි ලයිෆ් කියලා ඕක හොඳ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවනම් උච්චරම විදවන්න දෙයක් නැහැ. ඒකට අපිට සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ පුළුවන් තරම් ලං කර ගන්න පුළුවන්. ලං කරගෙන ඒ ගන්ධා විඤ්ඤා වුණත් කමක් නැහැ කියන අනේකේ අංකියාගෙන තමයි යන්නේ. ඒ නිසා මේ සුස්ක විපස්සනා කියන වචනේ මේ ඉස්සරහින් තියාගත්තා. අපි යන්නේ ක්ෂණික සමාධිය. සමත සමාධිය නෙවෙයි. ක්ෂණික සමාධියෙන් කියලා කියන්නේ වාහනයක් යද්දි පාරේ පයින් යන්නේ මං. ඒකට යන්න පොරුවක් වෙනකන් ඉන්නේ නැතුව පැන්න දමි ගහගෙන යාට ගියා. ඒ නිසා ඒ ටික ලස්සරට පිටු කරලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඔය 70 ගණන් විතර 70 ගණන් උනේත් නෑ මම හිතන්නේ 60 ගණන් වෙනකොට BPS එක පටන් අරගෙන ලෝකෙටම දුන්නා බැරි නෑ හැබැයි යන්න ලෑස්තිලා ඉන්න දුර ගමනක් යන්න වෙනවා දුකසේ යන්න වෙනවා හැබැයි ශාසනය තියෙනවා කිය. ඒ නිසා ලෝකේ එකම ලොකුම පොත් තියෙන්නේ BPS එකේ ඒක ඔය තේමාව තාම ගෙනියනවා. ඊට පස්සේ මේකෙන් ගියාට පස්සේ මහසිසාරද ස්වාමීන් පෙන්නවා දන්දා විඤ්ඤාවෙන් නමුත් අභිඤ්ඤා ලබන්න පුළුවන් කියලා. ඊට පස්සේ මහසිසාරද වැඩ ඉන්න කාලෙම ලෝකේ ස්ථාන 300ක විතර වගේ ජාත්‍යන්තර ස්ථාන ඇති කරා බුරුමේ ඇතුළේ 300ක් විතර ඇති කරා. ඇති කරපස්සේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒ ස්වාමීන් සාමාන්‍ය කැබිනට් එක මිනිස්ටර් කෙනෙක් විදිහට වගේ මිනිස්සු සැලකුවා. සැලකුවට පස්සේ හැකි සංඥාව ආවා. ඒත් එක්කම තමයි ඔය මේ ගෝයන්කා සිස්ටම් එක ගෝයන්කාගේ ඌබකින් ඇති කෙරුවේ ඒකටත් ඉඩ දුන්නේ ශ්වේවුමින් ෂැඩෝ නෑ ශ්වේවුමින් ෂැඩෝ නෙවෙයි වේබු ෂැඩෝ මම හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේට මේ ත්‍රිපිටක දැනුව තිබුණේ නෑ දැනගන්න ඕනේ නෑ කියලා කිව්වා. හැබැයි වනමණ්ඩ එපා එන ඕන දෙයකට මුණ දීගෙන යන් කියලා ගෝයන්කා ක්‍රමය ආවේ දෙකම බුරුමෙන් ආවේ එක යුගයක ඒ වෙනකොට බුරුමේ ඉතාමත්ම දුෂ්කර ආර්ථික තත්ත්වවලට වැටිලා ජපන ගැහුවේ සුද්දා ගැහුවා ගහලා මුළු ගමක් ගාන තිබුණ හැම විහාරෙම කඩලා ධාතු ඔක්කොම හොරකම් කරලා ගෝණි ගණන් හදලා පිටරට පටවන යුගයක් ඇවිල්ලා තිබුණා. එතකොට මොංගෝලියානු ආක්‍රමණය ආවා අයුබ් ખાන් මම හිතන්නේ ඇවිල්ලා මට්ටම කරලා දැම්මා. මට්ටම කරලා දාන තේරවාදයේ හොඳටම හිර වුණා. මහායානෙ පැතිරුණා මොංගෝලියානු ධර්ම සහ මහායාන බුද්ධ ආගම ශීඝ්‍රයෙන් පැතිරුණා. එතකොට ඔය ආපු විප්ලවය තමයි මහසිසාරගේ විප්ලවය. මහසිසාරේ තිබුණු තේරවාදයේම දන්දා විඤ්ඤාවෙන් දුක්ඛ ප්‍රතිපදාවෙන් ගෙනියපේක තමයි ඔය සත්‍ය බලමයි මේ පොතේ පෙන්ලා දීලා තියෙන්නේ. මේක සුඛ විපස්සනා බයා ඉන්සයිට් කියලා දාගත්තා. ඒක මහ පණ්ඩිත ස්වාමීන් කටින් කියනවා මස්ලේ නැති යට බලුලෙව කන්නේ. බල්ලාර පුරුද්දට මස්සල්ල කෑල්ල කෑවට ඔගේ මසුත් නැහැ, ලේත් නැහැ, මැරබෝනුත් නැහැ. මේක සුදු පාන් පෙත්ත පුළුවන් නම් කපන් බැඩන් කපන්. ඉතින් ඒකේ අනකොට ඒ අතරතුර ඇති වෙච්ච හැකි සංඥාව තුළ සමත ක්‍රම එන්න පටන් ගත්තා.
ඒතකොට සමත ක්‍රමයේ විශේෂයෙන්ම හේතුනේ බුද්ධ ඝෝසාචාර්ය වහන්සේට. විසුද්ධි මාර්ගයට. විසුද්ධි මාර්ගයේදී කතා කළේ ඔය අලුතෙන් ආපු කිප්පා විඥා මේ සුඛ විපස්සනා සුඛ විපස්සනාව එච්චරම හොඳ නැහැ. ඒක මාරපාක්ෂිකයි. ඒ බුද්ධහම පිරිහෙන බවට ලකුණක්. මෙන්න හොඳ භාණ්ඩේ තියෙනවා. මේක සුඛා ප්‍රතිපදාවෙන් යන්න පුළුවන්. කිප්පා විඥා හෝ දන්දා විඥා වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට බලවේග දෙකක් ආවා. මේ කතාව ලස්සන කරන්න මම මේ කියන්නේ මහා ශීසායරුගේ බලවේගයට විරුද්ධ එක බලවේගයක් ආවා. ගෝයන්ක බලවේගයට විරුද්ධව තව බලවේගයක් ආවා. ওই බලවේග දෙකේම කෙරුවේ ධ්‍යාන තියෙන්න ඕනේ කියලා. ප්‍රධාන වශයෙන්ම ගැහුව ගැහිල්ලක්. ඒකෙදී ලංකාව ගත්තේ සම්ප්‍රදාන කුල ලංකාව ගත්තේ මේකට ධ්‍යාන තිබිය යුතුයි. ඔය හදිස්සියට ඕනේ වුණාට කිබ්බා මේ සුඛ ප්‍රතිපදාව ඊව කතා නිකන් මූලධර්ම කතා විතරයි. විශේෂයෙන්ම මේ ඔය ශුමින්සාරන ඒ වෙබුසෑඩෝ වගේ කට්ටිය ඒ වෙබ්සයිට් ලංකාවෙච්ච ප්‍රසිද්ධ වුණෙත් නැහැ. හැබැයි ඒක මුනින්ද ගෝයන්කජී කේන්තන් එයාගේ ගුරුනාථයාරා ප්‍රසිද්ධ වුණා. ඒකට ආගමන ස්වරූපයක් තිබ්බේ නැහැ. ඒක ඕනෙම ලෝකේ කෙනෙකුට කරන්න පුළුවන් කියලා කරගෙන ගියා. ඉතින් ඒකට ගැහුවා විසුද්ධි මාර්ගය ගත්ත කට්ටිය අපේ හරිම සම්ප්‍රදාන කුලයි. අපි කරන්නේ දාන සීල භාවනා ක්‍රමේ. ඒ දාන කුසලයේ තියෙන ඕන සීල කුසලයේ තියෙන ඕන සමාධි කුසලයේ තියෙන ඒකට විපස්සනා කුසලයේ සුඛ ප්‍රතිපදාවේ යන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදී ආයශරයක් අර සුස්ක ප්‍රතිපදාව සුඛ විපස්සනාව තියේදී සමතේ එන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ආධුනිකයා මුසුප්පු වුණා. මම කියන්නේ ආධුනිකයයි කියලා කියන්නේ බෞද්ධ ආධුනිකයයි බුද්ධ ආගමට ඒ වෙනකොට විවිධ ආගම් වලින් පැමිණෙමින් හිටිය 70 දශකයක ප්‍රසිද්ධයි 80 දශකෙත් ප්‍රසිද්ධයි. දැන් ඒ රැල්ල ගියා. දැන් බුද්ධ ආගමේ නත්තල් කාලේ ඉවරයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා සමතද විපස්සනාද කිප්පා විඤ්ඤාද දන්දා විඤ්ඤාද කියලා. ඉතින් ඒක අනුව අර අංග අතපය පොඩි කර ගන්න කැමති නැති කට්ටිය කියනවා අපි හිමීට එන්න සුඛ ප්‍රතිපදාවෙන් අපිට මෙහෙම කරනකොට quick enlightenment එකක් ඕනේ. ඉතින් අනික කට්ටිය කියනවා කමක් නැහැ. ඕගොල්ලෝ එහෙම මේ ඒ බස් එකේ නිකන් ඉන්න අපි අතරමැද අඩු නම් අපේ පාරමිතා සම්පූර්ණ වෙන්නත් එක්ක අපි කිප්පා විඥාවෝ දන්දා විඥාවෝ සමත හෝ විපස්සනාවෝ බහින වැඩට කියලා. ඒවා ඒම කරන්න දෙන්න බෑ. ඒම හරියන්නේ නැහැ. ඒකට මේ දේවල් තියෙනවා තීන්දුව කරන්නේ අපි තමයි කියලා අර සුඛා ප්‍රතිපදා කට්ටිය කිවිත අතර ගත්තා. ඔත් කිප්පා විඥා මේ සුඛ විපස්සනා කට්ටිය කාගවත් කිවිතට බය නැහැ. ඒගොල්ලෝ කියන්නේ මමයි බහින්නේ ශාසනයට මොකක් කරන්න කාටවත් කරේම අධිකාරී ශක්තියක් නැහැ. එතකොට ඔය නිකාය ભેද වශයෙන් ඇතිවලා තිබුණ අධිකාරී ශක්තිය ඔක්කොම අභියෝගයට ලක් වුණා විපස්සනා භාවනා කරන සුද්ධියෝ එහෙම නැත්නම් කියනවා අබෞද්ධ කාන්තාවෝ ඉස්සරහින් හිටියා. ගිහියෝ ඉස්සරහින් හිටියා. පැවිද්දට අර තියෙන අධිකාරී ශක්තිය නැති වුණා. හැබැයි ඒකේ හොඳ මේ ලස්සන කැලල තමයි මහසීසයිඩෝ පැවිද්දෙක් වීම. ඒ යනවා මහසීසයිඩෝ පැවිදි પરම්පරාවක් හදන එක. ඊට පස්සේ ඒක දැක්ක කැරිත. ඒකල කිව්වා ලංකාවේ යෝගාශ්‍රම සංස්ථාව කියලා එකක් හදලා තිනවා. ඒකේ තරුණ පැවිද්ද පුරුදු කරනවා භාවනා කරන්න. ඒකෙදී බලකාර්යා ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ඉන්නේ ජිනවන් සාමුදුරෝ. ජිනවන් සාමුදුරු ඉතාම දක්ෂ විදියට මේ සංඝ પરම්පරාවක් හදලා තිනවා. හදනවා. ඒක ඒ අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ලේඛනගත වුණා. හැබැයි කැරිත කියන දැනටම ජීවත් වෙන පුද්ගලයා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්නේ. එයා ප්‍රශ්න දිහා බලන්නේ විසුද්ධි මාර්ගය ඇහි. ඊට පස්සේ මේ ළඟදී එක්කෙනෙක් ඒක පරිවර්තනය කරන්න ගියා. මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ අපේ ගල්දුවේ ස්වාමීන් වහන්සේ මේ පැවිද්දට තැන දීම හරහා මේ සුඛ විපස්සනාවෙත් කැපිපෙන චරිතයක්. ඒ කියන්නේ බොහොම නිහතමානී බොහොම ආරපිරිමැත්මේ යුක්තව ඕන දෙයකට ලැහැත් වෙලා වැඩිට බහිනවා කියන එක. ඉතින් ඒක ඥානාරාම ස්වාමීන්ගේ පසුබෑමෙන් මේ භාවයෙන් පස්සේ පණ්ඩිත ස්වාමීන් කරගෙන යන්න බැරිනු හරිදම ස්වාමීන් අනිත් පැත්ත හැරෙව්වා ආයෙ සමතේට දැම්මා. ඒ අතරමැද විශාල සංස්ථාවේ කීර්තිනාමේ හරිදම ස්වාමීන් කීර්තිනාමේ ලොකු වැඩිමක් සිදු වුණා. මං විතර කනගාටු වෙච්ච තව කවුරක්වත් නැහැ ලෝකේ. මේක ආයෙසරයක් කර තිබුණ එක ඔළුව අනිත් පැත්තට පෙරළුවා. පෙරළුවාට පස්සේ පෙරලනක හැබැයි නිස්සල්මනේ වැඩ ඇතැරි නෑ. කේමනන්ද ස්වාමීන් පුදුමාකාර විදියට මේකට මේ වන් මෑන් නාමි කතා කරලා ගියා නෑ. බුද්ධ කේමනන්ද ස්වාමීන් ඇත්ත වශයෙන් කියනවා මේ පුද්ගලික චරිත මම මේ කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න නෙවෙයි වැඩ කරේ. බොස්ටන් වංශනමක් විතර වැඩ හැබැයි මහා ශීක්‍රමයට පණ දීලා කරා.
කේමනන්ද සාංශගේ මෙහිමකින් නෙවෙයි මම බුරුමෙට ගියේ. බුරුමෙ ගියාට පස්සේ මට කොහොම හරි දයෝපගතව පණ්ඩිස්වාංශය හම්බුනේ කිව්වා ලංකාව වගේ පාහර නොකෑමන අර එක යුගයක් මහා විහාරයට හොඳටම ගහලා අබේගිරිය හදලා මහායාන පතුරුලා බුද්ධ ධර්ම සම්පූර්ණයෙන්ම කෑවා මහසෙන් රජුරෝ. ඊට පස්සේ ආගේ මේ සේනාපතියා රජුරවන්ටත් එක්ක යුද්ධ කරන්න ගිහලා රජුරවන්ට ඒත්තු ගන්නවා මේ තේරවාදයේ මේ සෝබනේ නැති වුණාට රාජ්‍ය අනුග්‍රහය අයින් කරන්න එපා. ඉවරයි. පස්සේ මහසෙන් රජුරෝ ආයේ අතපුච්චගෙන ආයේ යන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ මහායානට යන්න කියලා පටන් ගත්තා. දැන් ආයෙත් ඒක යනවා. ඒක අපේ යුගයේ අපිට තියෙන අභියෝගය. ඉතින් එතකොට නිකන් හරියටම කියත හැකි මගේ මුළු කතාව සම්රයිස් කරන්න පුළුවන් මේ සුඛාපතිපදා කිප්පාවිඥාතියෙදී අපි මේ දුක්ඛාපතිපදා දන්දා විඥා වලට ෆයිට් කරන්න හදනවා කියලා. ඉතින් ඒකට කියන්නේ තියෙන something is better than nothing. ඉතින් ඒක නිසා දැනටත් මේ යුගෙත් කිප්පාවිඥාව කරන පාරමිතා පුරන උතුමන් වහන්සේලාට ප්‍රශ්නයක් වෙන්න බෑ මේක. ඒ වගේම ඒ ඇත්තෝ මේ දුක්ඛාපතිපදා දන්දා විඥායට වපරහෙන් බලන් ඉන්නත් එපා. හරි භයානකයි වැඩි. මං කෙලින්ම අභියෝග කරනවා. අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් ඉඩ හදලා දීලා තියෙනවා. හැබැයි මහජනයාව ජහමනය කියලා නේ කියන්නේ. සුඛාපතිපදාට කැමති. අපි ඒකට කියනවා යස්. අපි පිළිගන්න ඕගොල්ලන්ගේ තියෙන මානසික අසහනයි. අපි කියනවා කිප්පා පිච්චාරක අපිට තේරෙනවා. හැබැයි පුතාවේ සංසාරේ කියන එක ওই තරම්ම ලේසි. එහෙම සුඛ ප්‍රතිපදාවක් කිප්පා විඥාවක් තියේයි. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලාට පට ගන්නකොට තේරුණා. පිරිච්ච කලනේ. දැන් මේ මොනවාද උග්ගටි තඤ්ඤ විපංච තඤ්ඤු නැත්තම් නෙయ్య පුද්ගලයන්ට ඉඩක් තියෙනවා. ඒක මහසිසාරික පොතේ පළවෙනිම හඳුන්වා දීමේදී ඒක ඇත්තට මහසිසාරික ස්වාමීන් වැඩි ඒක හෙලිකිරුවේ මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ දැන් උනත් ඒ නෙయ్య පුද්ගලයන්ට මේ ජීවිතය ඇතුළත කොහොම හරි දනිපනි ගහලා ගොඩ එන්න පුළුවන් කියන පුද්ගලයන්ට වැටීමක් උනේ නෑ මම දකින අවුරුදු 40ෙම නැගීමක් ඇති උනේ. ඊට පස්සේ ඉන්න පදපරම කියලා જાතියක් ඒගොල්ලෝ පොත්පත් කියවනවා, පුස්තකාල පිහිටවනවා, එහෙම නැත්නම් කියන ධර්ම සංගායනා කරනවා. ඉතින් අයිඩියල් බුද්ධහම ගැන කතා කරනවා. ඉතින් ඒකත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ තියෙන පුද්ගල අවබෝධය පිළිබඳව ඉතින් ඒකෙදී මේ මයිගේ චරිතෙත් එක්ක මට හොඳටම ගැළපෙන්නේ මම බලනවා අනිත් ඔක්කොමලත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න. මම ගැට ඇති වැඩක් නැහැ. මොකද මේ ක්‍රමේ මේ යන්නේ අන්තිම බස් එකේ යන්න හදන එකනේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා. යන්තම් දන්දම් පදං අභිසමෙච්ච තමයි. යන්තම් කොහොමරි කොට වෙන්න හදනවා මිසක් අණ්ඩාර පාගන වාසිබස්තු දාගෙන කරන්න බෑ. එහෙම කරන කට්ටියක් කියනවා නම් එහෙම ක්‍රමයක් තියෙනවා අපි පස්සේ බස් එකේ එන්නම් කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටියට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දන්දා විඤ්ඤා කිප්පා දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා කට්ටිය පුළුවන් තරම් කොන් වෙලා ඉන්න බලනවා. කොන් වෙලා ඉන්න බලනවා මොකද අර මහ ජනතාවට අවශ්‍ය කරලා තියෙන සුඛාපටිපදා. ඒගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙන කිප්පා විඤ්ඤා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අයිඩියොලොජි එකක් විතර ප්‍රශ්නයක් නෑ. නමුත් සංසාරේ හිතෙන් තරම් සෙල්ලම් පිටියක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ එහෙම කරන ගිහිල්ලා එහෙම මේ ශාසනයක ඊටාම උත්කෘෂ්ඨ විදියට නිවන් දකින්න නැත්තෝ පහළ වෙනවා. ඒ යත්තන බුදුරජාණන් වහන්සේ පවා ඒත දග්ග පාළියෙන් මේ උපාදි දීලා තියෙනවා. නමුත් අපේ සරුවච්චන් වහන්සේත් ඒ ගානට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සුඛ ප්‍රතිපදාවෙන් එන්නේ. අපේ සරුවච්චන් වහන්සේ දුක්ඛ ප්‍රතිපදාවෙන් ගියේ. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා. පාරමිතා මේ සාරා සංකේ කල්පදාසයි. 16 සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනවා මෛත්‍රී බුදුහාමරේ කළා රජ ඇඳුම් පිටින් සුඛ ප්‍රතිපදාවෙන් යන්නේ. ඉතින් මේ දෙක අතරේ කොයි එකට තමන් කොයි කරු කරනවද කියන එක මම කියනවා විවෘතව තියන්න කියලා. හැබැයි මේ මම මේ කියන නිසා ඔක්කොමලා අපේ පවුලේ ඈත් කරනවා මගේ යාළුවොත් කරන්න ඕන ගෝලියොත් කරන්න ඕන කියලා ඒ පිස්සු වැටුනොත් මම කියන්නේ ඒක මේ ප්‍රතිපදාවක් කියලා. ඒකට නිකන් අයිඩියොලොජි එකක් එහෙම නැත්නම් මේ පටවන්න හදනවා දෙයකට. අනිත් එක ඔය මම යන පාරේ මම හිතාන තියෙනවා ඊටාම දුක්ඛ ප්‍රතිපදාවේ යන්නේ. ඊටාම දන්දා විඤ්ඤා එන්නේ කවුරුත් පිටිපස්සේ. මේ ගල්ලන්න දෙන්නේ නෑ. ඉතින් මේ ළඟින් හිටියයි කියලා පැතුවයි කියලා නෑ. උප්පරීමය දුෂ්කරම ප්‍රතිපදාවේ යන්න කැමති. අමාරුවෙන් වැඩි කරගන්න. ඉතින් සරුවචන සඳහන් කරනවා අමාරුවෙන් කෙරුවත් ලේසියෙන් කෙරුවත් පහසුවෙන් කෙරුවත් අපහසුවෙන් කෙරුවත් නිවන එකයි.
නිවන රසයේ ඒක වෙනසක් නැහැ. ඒ යන පාරේ ඇත්තටම යන මිනිස්සු අනේ වටේ ඉන්න කට්ටිය දෙන්න හම්බුනාමේ තමයි ඔය දුක්ඛ ප්‍රතිපදා සුඛ ප්‍රතිපදා කියන්නේ. ඒ සැප දුකට පෙරෙනවා දුක සැපට පෙරෙනවා උද්‍යප්පේ ඥානෙට ආපු ගමන්. ඔය සුඛ ප්‍රතිපදා දුක්ඛ ප්‍රතිපදා මේ මිනිස්සුන්ගේ තියෙන නාමකරණයක් මිසක් ඕකේ එහෙම එකක් නැහැ. ඒ මේ උද්‍යප්පේ ඥානෙන් එහාට ගියාට පස්සේ. ඉතින් අර ළමයි ඉතින් තාම සෙල්ලම්පත් වෙනවා සෙල්ලංගෙවල් හදනවා. ඉතින් ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රතිපදාව. ඒකෙදී මේ විද්‍යාව සහ තාක්ෂණය නිවන නන් නෙවෙයි හැබැයි සුඛා ප්‍රතිපදා කිප්පා විඥාවක් ඉල්ලනවා. ක්වික් එන්ලා ඒ කට්ටියට ඕනේ ස්පොන්ටේනියස් එක පාට බොත්තම තද කරපමණින් සියල්ල සිද්ධ වෙන්නේ. ඒක liverලා තාක්ෂණයේ තියෙනවනම් කර්ම ශක්තියක් ඕනෙත් නැහැ. පතිරූපදේශ වාසියක් ඕනෙත් නැහැ. සත්පුරුෂ සංසේවනයක් ඕනෙත් නැහැ. මැෂින් එක ගනින් බොත්තම තද කරපන්. ඕන දෙයක් වෙනවා. ඒක අවුරුදු 200ක් ආපු පිස්සු ලෝකෙක අපි ජීවත් වෙන්නේ. තාක්ෂණයට බහුජන නිෂ්පාදන වලට ෆැක්ටරිස් හදාගෙන මේ පොළොව විනාශ කරන මහජනයේ තියෙන සාමාන්‍ය බුද්ධිය නැති කරන දේට තාක්ෂණික යගෙන ඉන්න ලුකේක. ඒත් හොඳට පේනවා සරුවත් ඥානසේ පෙන්නපු රජගෙන් බෑපන් ඇටීරියා කැලේකටලා හිටපන් පාත්‍රාණන් ගිලා දෙන දෙයක් කාපන් රජ්ජුත් එක්ක කාපට් එකේ ඵලයන් රට්ටුත් එක්ක බෝක්කක් උඩ වඩලා හිටපන්. ඒක මිට ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒකේ තියෙනවා ඒට කිට්ටුවෙන් යන බාලදක්ෂ ව්‍යාපාරික නිසා එච්චරම ලොකු වෙනසක් ඇති කරගන්න එපා. බාලදක්ෂ ව්‍යාපාරේ නිවන් දකින්න ගිය නැති වුණාට ඕක තමයි උගන්වන්නේ. ඉතින් මේක හුඟක් අදාළයි පැවිද්දට. ගියතු තාම තෙපර බාන කට්ටියනේ මේක තාම ඒ සීරලුවට මොකද්ද වෙන තැන කියලා අහනවා. ඒකට හීරලුවා දාන්න තැනක් නැහැ. පැකට් එකක් වෙනම හදා ගන්න වෙනවා. මේක කරන්න බැරුව. අද මේ අඬහැර පාන උඟ දෙනේ කීරලුව. පැවිද්දවත් කරගන්න බැරුව ඉන්න කට්ටිය මේ අපිට උගන්වන්න දෙනවා. ඉතින් එතකොට කියන්නේ හිතනවා පරණ නම කියලා කතා කරපුවාම ඉවරයි. ඒ මොකද මේ හීරලු වගේ උපදෙස් ලබන්න අපේ ගිහි සමිතිය හරි කැමැති. හීරෙන් පැනපි ගන්න. අල්ලගන්න කැමති. මේ පැවිද්ද කරගෙන යනවයි කියන එක අමාරුයි. හැබැයි දන්දා විඥාව කැමති එක්කනට පැවිද්ද ලීසි. එන්නේ ඕනෙම දුෂ්කරතාවයක් කරා යන්නේකනේ තියෙන්නේ. මේ දුක්ඛ ප්‍රතිපදාවටත් කැමති. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගිය අතරලා ඔය සප මාර්ගේ යන්න නෙවෙයිනේ. හැබැයි පෙරපින තියනවා නම් ඔය කැල දෙපාර්තමේන්තුව අපිට කියනවා මේ 4 10 12 කුටි හදන්න කටුමැටි පිටි වල ඉන්න බම්බු ගාගනින් උඹ අපි කරපු පින අපිට එනකොට තොපිට වළක්වන්න බෑ. ඒක බුදුරජාණන්සේ කියලා තියෙනවා. සිව්පසේට කරණීය අකරණීය උපසම්පදා මාලකයේදී කියලා දෙනවා. මට කවුරුනා නම් මං කියනවා. මේ ඔය ඉතින් වැඩක් නැහැ නේ අපි ගැටෙන්න යන්න ඕන කමක් නැහැ. මේ අද ඉන්න කට්ටිය ඔක්කොම මේ අපිට උගන්වන්න එනවා මේ මොනවද මේ දුෂ්කර ප්‍රතිපදාව. එහෙම නැත්නම් මොනවද කියන්නේ මේ දුතාංග. රෙද්ද උස්සලා පෙන්නන්නේ මම. එකෙකුට එන්න බෑ යුවා කරන්න. ගොඩ ඉඳලා එනවා අපිට මේ දම්බි ගන්නකොට සමනල ක්‍රමික ෂොට් එක ගහපන් බෑක්වර්ඩ් ඵලයන් ස්ට්‍රෝක් එක මේකයි කියලා. මේ ගොඩ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා පුංචිරතන්වත්යන්සලේ මේ බුදු වෙලා තියෙන යුගයේ බයිලා කතා කරන්න එක. අප්පකාතේ මනුස්සේසු තේ ජනපාරගාමිනෝ අතායන් ඊතරා පජා තිරමේ වාණු දහවති. ඊටාම සුළු පිසක් ඒකට යද්දී මේ ගොඩ බිම දම්බි ගන්නවලු වැඩි පිරිසක්. ඒ ලෝකයක්. මේකත් ලෝකයක් ධර්මානිස් කියලා තියෙන නිසා ගිහිව අවුරුදු ගත කරපු අටේදී මේක හොඳට මට හිත වැදුනා. කොච්චරද කියනවනම් පැවිදුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට යනකම් භාවනා කරපන්. ඊට පස්සේ මම පැවිද්දට එන්නේ ඒ පැවිද්දේ ගන්න තියෙන ඔය මේ පීයක් පෙන්ලා බය කළා තුවක්කක් පෙන්ලා බය කරුවට බය වෙන්නේ නැහැ. ඒ මොකද ඒ කාලා තියෙනවා මම තුවක්කක් පාවිච්චිත් කරලා තිනවා පීයක් පාවිච්චි කරලා තිනවා මම දන්නවා අනික් මිනිහා බය වෙන්නෙත් නැහැ ඒකත් බොරුව කියලා. ඉතින් ඒ නිසා මම දන්නේ මගේ පැවිදි ජීවිතේ ඇත්තම කියනනම් කාපට් රෝඩ් එකක් තමයි ඉන්ටර්කූලර් එක තමයි ඉන්නේ. යන්ට වෙලා නැහැ දාව. ඉතින් ඒ නිසා මේක සමාහට වෙන්න ඇති මගේ දැඩි මත ප්‍රකාශ කිරීමක්. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අපේ ගරු සභාවට මේක හෝ තමන්ගේ කමඨහන් පිළිබඳ ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් මේ වෙලාවේ හැටියට ඉදිරිපත් කළ යුතු පිළිසෙට හොඳයි කියලා හිතන වෙන මාතෘකාවක් හෝ තියෙනවනම් විවෘත ධර්ම සාකච්ඡාවකට ආර්දනා කරමි. මගේ අදහස් දැක්වීම නැත්නම් කලගෝසාව මම නතර කරනවා. ආගනීටියට පිං. පදපරම කියලා කියන්නේ වචන විතරයි. කියන්නේ පොතේ උරා කියලා කියන්නේ.
සිංහලෙන් තියෙන පොතේ උරා. ඒ පද ඉගෙන ගන්නවා. අර විසුද්ධි මාර්ගයේ ලියලා තියෙන විසුද්ධි මාර්ගයේ කාංකා විතරනේ අත්තෝයි නාතෝ පරමං අවෝච නබ්‍යංජන ලෝක හිතා මහේසි තස්මා අකත්වා රතිමක්කරේසු අත්තෝ නිසින්නීය සතිමති මුතින් කිය. අත්තෝයි නාතෝ පරමං අවෝච බුදුහාම මේකේ අර්ථය ගනින් කිය. න ව්‍යංජන මේ අක්ෂර ව්‍යංජන හොයන්න යන්න එපා. න ව්‍යංජන ලෝක හිතාමයි තස්මා අකත්වා රතිමක්කරේසු නිසා මේ අකුරු වලට ආශා කරන එක නතර කරලා අත්තෝ නිසින්නේය රති මුති මතින් කියලා මේ විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාචන් වහන්සේ හදපු ගාතාවක්. ඒක පෙන්නලා දෙනවා මේ පළවෙනි පරාජිකාවේ සාමන්තාපත්‍ය පෙන්නකොට ඊට පස්සේ මම ඕගොල්ලන්ට කියන්නේ මේකයි කියලා මම කියන පළවෙනි ආපත්‍යේ පරාජිකා මේ ආපත්‍ය නගින හැටි කිව්වොත් තේරුම් අරගන්න මෙන්න මේකයි කියන්නේ වචන ගන්න එපා පළවෙනි ආපත්‍ය නෙවෙයි ඒක ප්‍රොසීඩින්ග්ස් වලට මම ඉස්සරහට පොතේ දිගටම යන්නේ මේක. ඒකෙදි ආපත්‍ය නෙවෙයි කතා කරන්නේ පරාජිකා නෙවෙයි කතා කරන්නේ ආපත්‍ය නගින කෙලිම දුක්කට ඉඳලා කෙලිම ආපත්‍යට නගිනවා කියන කතාවට දෙනවයි කියලා කියනවා මේ අර්ථය තේරුම් ගන්න අකුරු ව්‍යංජන පද තේරුම් ගන්න එපයි. ඒක උම අයියෙන් කියනකොට මේ අපේ ග්‍රීක ආමතුරු කැමති නැහැ. ඒ නිසා මුද ව්‍යාකරණකාරයනේ මට සිංහල ඉගෙනුවෙත් ඒ ආමතුරු මට පාලි කියන්නේ කියලා කිව්වා. අයිසුන්තු කතාව ඒකපාක්ෂිකයි කියන්න එපා ඕක. ඕක බුද්ධකෝ සාච්‍ය කීතේ බුද්ධ ජනසේ අංගුත්තර නිකාය කියලා තියෙනවා මේ ව්‍යංජන පද නැත්තම් තේරුම් ගන්න බෑයි කියලා. ව්‍යංජන තේරුම් ගන්න ඕනේ අක්ෂරත් තේරුම් ගන්න ඕනේ. ඉතින් මං කිව්වා ඔය වහන්සේට ගහන්න ඕනේ නැත්නම් බුද්ධඝෝසාචාර්ය වහන්සේ හරි අරගෙන මං ගහනවා. මට අනිත් පැත්තට ගහන්න ඕන බුදුහාමුදුරුවෝ ගහනවා. මට පෙන්වන්න ඕනෙම සංකල්පයක් බුද්ධ ආගමේ ඒකාන්ත වශයෙන් දේශනා කරලා තියෙන කිසිම දෙයක් නැහැ. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් අපි මේ අර එකක් දැනගත්තාම අනිත් පැත්තට ඉඩ නැහැ අපේ හිතේ. මොකද අපේ ස්ක්‍රිප්ට් එක ඔළුවේ දාගන්නවා මේකයි ක්‍රමය කියලා. ඒක තමයි ඉද මේව සත්‍යම් මොකමයි. ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තියෙනවා. කොටිම්ම කියනවා නම් සද්දායෙන් පටන් ගන්න චරිතේ සද්දා විනාශ කරලා ප්‍රඥාවෙන් හමාර කරනවා. ඒ ප්‍රඥාවෙන් ඉන්නේ කරන සද්දා කතාන කියවම කියන ඔක ඇත්ත බබා. ඔක බාලාංශ පන්තියට හරි ඔක ඔතන තියන්න මයිත් එක්ක ගැටෙන්න දෙන්න එපා. මයිත් එක්ක ගැටෙන්න આવත් මම සද්දාව කුඩු කරලා දානවා. ඉතින් ඒ වගේ අර පටන් ගන්නකොට තියෙන කම්බිනේෂන් එක අන්තිම වෙනකොට නැහැ. ඉතින් ඒ ගතිය තේරුම් ගන්න බැරි නම් එයා සමතෙන් නතර වෙනවා. අනිත්‍යයට කැමති නැහැ. ඕනෙම දෙයක් ඕනෙම විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක තමයි මෑතකදී හරි ගියෝ කැවුස් තියරි කියලා, ෆ්‍රැක්ෂනිසම් කියලා, හරියටම ක්වොන්ටම් ෆිසික්ස්, නියර් ඩෙත් එක්ස්පීරියන්ස් තුන්වෙනි ප්‍රසිද්ධම කාරණා තමයි ඕනම දෙයකින් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියලා තියෙනවා කැලිෆෝනියාවේ සමනලෙක් තටු ගහන්න ඇති වෙන කැළඹිල්ල වැඩුණොත් නෑ. උතුරු ෆ්ලොරිඩා වල සමනලෙක් වැල්ලේ ඇවිදිනකොට ඇති වෙන තටු ගහන කැළඹිල්ල ඇති වුණොත් හේතු කරනු සාධක වුණොත් කැලිෆෝනියාවේ සුලිසුලඟක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ පුංචි කැළඹිල්ල ඇති විශාල සුලිසුලඟක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඕනෙම දෙයකින් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක බුදුජානනාංශ පිළිඅරන් දෙයි. ඉතින් අපි දැන් මේ මත හදන්න හදනවා. ඒ නිසා නමුත් පදපරම කියන එකෙන් අදහස් කරන්නේ යා අවබෝධයට වැඩිය, ඒ කියන්නේ අර්ථයට වැඩිය ව්‍යංජන අනුව්‍යංජන හොයනවා. ඉතින් එතකොට යාට හොඳට වචන තේරෙනවා. ඒ කියන්නේ ව්‍යාකරණ අනුකූලව ගැලපෙම තේරෙනවා. නමුත් එයාට අභියුක්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සුද්ධියක් සත්තාන විසුද්ධිය කියන එක වෙන්නේ නැහැ. ඉතින් එයාට පදපරම කියලා කියනවා. පදපරම ජාතකය කියලා මම කියපු එක වෙන කතාවක්. ගියේ පාර හොයන්න පුළුවන් ඕන කෙනෙක්ගේ ට්‍රේස් කරන එක. ඒක පදපරම ජාතකයේ. මෙතන පදපරම කියන්නේ අපේ ලංකාවේ කියන්නේ පොත්ගුල්ලු පොතේ ගුරාලා. ඉතින් ඒගොල්ලෝ එනවා පොත් දිග අරගෙන බණ කියන්නේ ප්‍රශ්නේ නැහැ. ඒ ඔප්පු කරන මතේට ඒ ඇත්ත තමයි. හැබැයි ඕක සම්පූර්ණ අනිත් පැත්ත පෙන්වන්න පුළුවන්. ඒක ගාථා පදයකින් එහෙම නැත්නම් ඒක ලස්සනට ඥානানন্দ සාංශේ නිවනේ නිවිවිදි පෙන්ලා දීලා තියෙනවා. මේකමයි සත්‍ය කියලා කවුරු හරි කියනවනම් ඉතින් එයා ඉස්සල්ලාම අතහැරලා දාන්න කියලා. එයාත් එක්ක ගමනක් යන්න මේකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් කියවම එයා පේන්නේ ආන්දාගේ ප්‍රතිපත්තිය වගේ අමරා වික්ෂේපවාදී කියලා. නමුත් මිනිස්සයා තනේ හැටියට ඒක යොදන හැටි බලපුවම තේරෙනවා ඔය වාදේ නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබේ විසුද්ධිය වැදගත් වෙන්නේ මේ වෙලාවේ ඌ අල්ලගෙන වැඩි ගැට ගගා ඉන්න එපා. හොඳයි ඔකත් වෙන්න පුළුවන් කියලා බලයක්. ලොකු සංසික වල විසදෙන්නම් බැරි ප්‍රශ්න තියෙනවනේ මේ නැගිටලා යන්නේ කියලා චූ කරන්න යන්න තියෙනවා කියලා. මේක බේරන්න බෑනේ. උඩ පැත්තේ ලෑන්ඩි කියලා තියෙනවා.
ඊට වෙලා තියෙන අර වැසිකිළියට ගියාට වැසිකිළිය විතරයි ලෝකේ ගිය දොරෙන්මයි ඉලු එන්න තියෙන්නේ. ඉතින් හදා ගන්න ඕනේ වැසිකිළියක් මෙහෙන් ගිහලා පිටිපස්සෙන් යන්න එක. චූ කරන්න කියලා ගියාට චූ කරන්න ඕනේ නෑ. මොන්ට ෂෝ එකක් තියෙන ඉන්දියාවේ ඒක අන්තිම දුප්පත් කොල්ලෙක් අන්තිමට මිලියනර් කෙනෙක් වෙනවා ක්වෙස්චන් ඇන් ආන්සර් සෙෂන් එකට කියලා ඔයගොල්ලෝ බලලා ඇති. චූ අහන ප්‍රශ්න වලට ඒ උත්තරේ විතරක් දන්නවා. පස්සේ මුට වද දෙනවා කොහොමද ගත්තේ කියලා. ඌ මේ මොනවාද මේ හොඳ චිත්‍රපට නළුවෙක් හිටියේ කවුද? ඉන්දියාවේ කන්නගෙනේද ඔයද? රාජේෂ් කන්නට පස්සේ પરම්පරාවක් මෙහිදී මේ ළඟදී කොරෝනාවෙම හැදුනා ඒ කට්ටිය. ඈ අමිතාබ් බච්චන් ද කවුද? කපූර්ද නෑ. ඈ නෑ මචං මගේ අමිතාබ් බච්චන් කියන්නකෝ ඈ මූ ඉන්නේ ගුබ්බෑමක. ඒ කියන්නේ තනිකර මේ මුඩුකුවක. මූ මේ වැසිකිළියට ගියාම වැසිකිළියක් නෑ. එතන පුවක් ගස් දෙකක් මෙහෙම නැගිටලා තියෙනවා උඩ. ඔව්. උඩ වැසිකිළිය යට කක්ක උඩ තියෙන්නේ. කවුද එකෙක් ඇවිල්ලා මූ ඇතුළට ගියා පස්සේ පිට දොර වහලා. දැන් එතකොට කතාවක් කරනවා හෙලිකොප්ටරයක් කරනවා මූට දන්නවා අමිතාබ් බච්චන් එන්නේ කියලා. දැන් මූට යන්න විදියක් නැහැ. මූ කරන්නේ වැසිකිලි වලින් බහිනවා යටට. වැටෙනවා. පහිනකොට කක්ක වලට වැටෙන්නේ. ගූ ගන්ධස්තරේ ගණ්ඩ දෙයක් නැහැ. මර හින්න සෙනග මැද යනවා කෙලිම අමිතාබ් බච්චන් ගාවට. යන්නේ එකයි ගූ ගෑවිලා. ඉතින් ප්‍රශ්නේ අහන්නේ මේ ලංකා ඉන්දියා ප්‍රධාන නළුව කවුද? ඌ කෙලිම එතකොට හොඳට ප්‍රශ්න වෙන්නේ අමිතාබ් බච්චන්. ඉතින් මේ මුඩුකෝ කියන මිනිහා කොහොමද දන්නේ? ඌ වැසිකිලි අනිත් පැත්තට යටින් දොර දන්නවා. ඌ අන්නේ එකයි ප්‍රශ්නේ. ගියපර වැහුවා නම් අනික් වෙන කෙනෙකුට කිසිම දෙයක් කරගන්න බෑනේ. ඒවා මේ පෝච්චි මේ මට කියන බාල්දි වැසිකිලි කියලා බාල්දියකුත් නැහැ. බහිනවා කක්ක වලට බහලා යනවා. ඒක නිසා වැසිකිලිය වුණත් එළියට පාරක් තියෙනවා. ඉතින් ඌ ඒකෙන් දැනගන්න දිනලා මම වැඩක් නැහැ. මේ කතාවල් වල ඌ සංගයයට වැඩක් නැහැ නේ. පිච්චර් ගැන කතා කර කර ඉන්නේ. කොහොම හරි හැම තැනකම ගැලවුම් මාර්ගයක් තියෙනවා. ඒක නැති කෙනා ඒ මතයට අහුවෙලා හිටිනවා. ඉතින් ඒ මතයට අහුවෙච්ච කට්ටිය ලේසි මාර්ගයට ගන්නේ සුඛ ප්‍රතිපදා. ඒ කියන්නේ ඔක්කොම සම්පූර්ණ කළ යුතු සම්පූර්ණ කරන්න ඕනේ. ඉක්මනට එක සැරේම මම නිකන් ගිහිල්ලා බුදුරජාණන් කියනවා රිලව් පැටිය බැඳගෙන යන්නාසේ මාව නිවනට ගිහිල්ලා තියයි. ආය මේ තවත් සතෙක් ගැන මම කැංගරුවත් එහෙමනේ පැටිය බැඳගෙන ඇවිදිනවනේ. ඉතින් අම්මා යන තැන් වල යනවනේ. ඒ නැත්තම් රිහිලවා ඒ වෙලාවේ කන්න බැරිදී හක්කේ ළඟන යනවනේ. ආන්නේ වගේ නිවනට මාව ගෙනියයි කියලා වගේ අදහසක් තියෙනවා. ඒක පොවනවා ආගමෙන්. අපි පන්සලට ආවොත් අපි පින්පෙට්ටියට සල්ලි දැම්මොත් සුඛා ප්‍රතිපදාවෙන් වැඩේ කරලා දෙන්නම් කියලා. ඉතින් ඒක ඒ ආගමක් ඇති කරන්න ඒක අවශ්‍යයි. මම කියන්නේ ඒක මේ බොරුවක් කොතපුවක් කියලා. ඇත්ත කතාව. ඉතින් අර තමන්ගේ ශක්තියෙන් නැගී හිටීමට බැරි අය දූෂණය කරන දේවල් තමයි ඕක වෙනුවට මේක කරන්න පුළුවන් කිය. ඔය මල්ලෙන් ගාගා යනවා. කෙලින්ම කරන්න තියෙන්නේ කෙරෙන්නේ නැහැ. ඉතින් අපේ ජීවිත ගොඩක් ගත වෙන්නේ ඒකට තමයි. කවදාකවත් මුණ දෙන්නේ නැහැ ප්‍රශ්නෙට. මේන් දාගෙන යනවා. ඊව හරි ලස්සනයි. ඊව හරි විචිත්‍රයි. නමුත් වටවලල්ලේ යමක් ඉතින් ඒකට අපේ ඥානන්ද සාංශිකව ප්‍රපංච කරනවා කියලා. වාග් බහුල්‍ය. ඔබ කරලා නිකන් හිටපොඹට මොකට මේ කියාපෑම. මේ වාග් බහුල්‍ය ඇත්තෙම නෑ මොකක්වත්ම නෑ. පසේ බුදුරජාණන් වහන්සේ එතකොට පසේ බුදුරජාණන් වහන්සේ පහනක් පත්තු කරලා බුසලින් අහලා තිබ්බා වගේ කාටවත් එලියක් නෑ. සරුවචන් වහන්සේ ඇත්තටම ප්‍රසිද්ධ කරා කිව්වා. මොකද ඒක ප්‍රපංච කියලා කියන්න බෑනේ. ඒක ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒ නිසා අද ගොඩාක් මොනවාරි කියන්න ගොඩාක් මේ පුංචි බොරුවක් කියන්න ගොඩක් වචන පාවිච්චි කරන එක තමයි භයානකම බොරුව කියලා උගන්ලා තියෙන්නේ. පොඩි බොරුවක් ගොඩක් වචන වලින් කියනවනේ. අද ඔය තාක්ෂණය කියලා කියන්නේ තන්නේ බොරුවක් ගෙනියන්නේ. තන්නේ බොරුවක් මේ අපේ වගේ තිබුණ මේ නිවන් දකින්න පාරක් තියේදී ඒකේ තියෙන මේ රිඩක්ෂනිසම් එක විතරක් අරගෙන සිස්ටම් එක බලන්නේ නැතුව ගෙනිච්ච ක්‍රමේ. ඒකත් බුදු ආහමතුන්ගේම ක්‍රමේ. ආයේ මේ වෙන කවුරක්වත් නැහැ. ඒකේ අර වඩා ජනප්‍රිය ක්‍රමය ලෙඩසුව කරන ක්‍රමේ නැගලා ගියා. ඒ කොච්චර නැගලා ගියාද කියනවනේ දැන් ලංකාවේ බලන්න වෙදයි හෙදයි ගත්තොත් හෙදියයි වෛද්‍යවරයා කොච්චර උඩින්ද ඉන්නේ කියලා. මේ හෙදියට වැඩි. වෙදකමට වැඩි හෙදකම හොඳයි කිව්වට
ඕක කියන්නේ ගිහිල්ලා හෙද්දි කාන්තාව ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සතිපාසල කරන්නලු කාචල්රීගේ ස්පිරිතාලේ මොකද අපි හෙදියෝ ගණන් ගන්නෙම නැහැ. හාගඩි කියලා ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ මේ මණිපා යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර් කියනවා දොස්තරලා නිවාඩු ගිහිල්ලා ස්පිරිතාලේ හෙදියෝ වැඩ කරුවොත් එක එක්කත් මැරෙන එකක් නැහැ කියලා. දොස්තරලා නිවාඩු යන්නේ ඒකයි ප්‍රශ්නේ. මේගොල්ලෝ තමයි මේ සම්පූර්ණ ලෙඩක් දාගෙන නටන්නේ. කරන්නම බෑ. ඒ නිසා මේ කොරෝනා වැඩිලා තියෙන්නේ පැහැදිලිවම හෙල්ත් වර්කර්ස්ලාට. ඉස්සල්ලාම බේස් දෙන්න ඕනේ හෙල්ත් වර්කර්ස්ලාට. අන්තිමට මැරලා ඉවරනාට පස්සේ අපිට 8 දිනකගේ 9 දිනකගේ ලයිස්තු දීලා ජනාධිපති නම් වශයෙන් කිව්වා. ඒ ආරක්ෂක අමාත්‍යාංශ අන්තිම තමයි ජර්මනියට. අන්තිම වෙනකොට ජර්මනියට. එතකම මේ රෝගේ හදපු කට්ටියට තමයි ඉන්ෂුරන්ස් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වවාගෙන කන කට්ටියට. ඊළඟ තියෙන WHO එකෙන් දීලා තියෙනවා අපි සංඝයාට දෙනවා හෙට දෙනවා ඔක්කොටම දෙනවා කියලා පහුවෙන්දා එදා පොරොන්දු වුණා. ආයෙම උනේ නැහැ. ඒක නිසා ඒකේ දෙපැත්ත බලන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒ සුඛාපතිපදා කිප්පාපිඥා කියන කිසි දොස් කියන්න එපා. ඒක තියරිටිකල් මැක්සිමම් යන්න හදනවා ඒගොල්ලෝ. වාහනයක් හදන්න හදනවා ෆ්‍රික්ෂන් එක බිඳුවට බසලා. මැෂින් එකේ ඝර්ෂණයක් ඇත්තෙම නැහැ. ස්මූත් රන් එකක් තියෙනවා. ඒ කියන්නේ සදාචල යන්ත්‍රයක්. ඉන්ජිනේර බෙහෙත් තෙල් ඕනෙත් නැහැ. බෙහෙත් ඕන මේ ඉන්ධන ඕනෙත් නැහැ. තෙල් ඕන. ඒක එහෙම දුවනවා. ඉතින් මේක තමයි යුටෝපියා කියලා ඔය නීචෙලා හැම කිව්වේ මේ දෙයනාසි මහපු ලෝකේ එහෙම තමයි. ඒකේ සියලු දේම සීනවා. ඒ කිසිම දෙයක් ආය වවාගෙන කන්න ඕන කම නැහැ. ඒක තමයි මේ ස්වර්ගය කියලා. බුදුරජාණන්සේට එහෙම දෙයක් නෑ. බුදුන්සේ මේ ස්වර්ගෙත් තියෙන මේ ලෝකෙම ඒක කක්ක ගොඩක්. ස්වර්ගය කියන්නේ කක්කාවක්. මේ ලෝකේ කියන්නේත් කක්කාවක්. මේක හොඳින් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. මේක ජීවත් වෙනවා කියන්නේ වදයක්. මොකද හොඳින් ජීවත් වෙනවා කියන්නේ. ඒම ගන්නෑ. කවුරු හරි කියනවනේ මේ ළඟදී කෙනෙක් බනට කියාගෙන යනකොට කිව්වා මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය කියනකොට ආමුත් මට කියන්තුනා කවුරු හරි හිතනවනේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය කියලා එකක් මැට්ටෙක් වෙන්න ඕනේ. මොකද්ද බාලයෙක් නොවි වෙන කවුද කියලා අහනවා මේ සෞඛ්‍ය ජීවත් වෙන කතා කරනවා. මේක හැමදාම රෝගයක්. සංසාර රෝගේන සංසාර සාරෝග විනීත නීසං කියන කතාවක් තියෙන කියලා තියෙනවා. රුවන්වැලි සාහිත්‍ය කෝතු ගහලා තිනවා කියන්නේ. මතකද කතාව? සංසාර සාරෝග විනීත නීසං සන්නීත සාතං සුචිසාරදී සංසන්දීස කන්සොන්න වනූපලාසං සල්ලාව දේසින් පනමේ රසාසං ඕක කිව්වම චොක්කොලෙට සරීපේනවා. මට කටපාඩම් ඒ කාලේ බෝධි පූජා තියෙන කාලේ. ඒක ලස්සනයි පදබන්ධනේ ලෝකේ කොහොක්වත් නැති පදබන්ධනයක් තියෙන්නේ. ඉතින් ඌව තමයි පදපරම කියන්නේ. ඌව තමයි මේ සෝදාන්නේ. විසුද්ධිය කියන එක ඇතුලේ තියෙන එකක්. හැම කෙනාගේම හිත ඇතුලේ විසුද්ධිය. ওই පිටින් ගෑලේ තියෙන කක්කාවට ඔච්චර නටන දෙයක් තියෙනවා. මරණ දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දුක්ඛ ප්‍රතිපදා මන් දන්නේ ඒක මම ළඟ තියෙනවා. ඒකට පොඩි කැමැත්තක්. මන් දන්නේ ඒක නිකන් පිස්සුවක් වෙන්න ඇති. මේ කිටින් යන්න පුළුවන් පාරතියේදී මම ওই ටිකක් වටෙන් ගිහිල්ලා ඔය කැඩිච්ච ගෑලි දෙක තුනක් ගෙනලා හදලා ඔය මොන හරි කර ඉන්නවා. මට ඒ නිසා පළවෙනි සැරේ විභාගේ පාස් වුනේ නැත්තම් මම හරි සන්තෝෂයි. පළවෙනි සැරේ පාස් වෙච්චාම ඒක හරිනේ. টොප් ක්ලාස් හරි මේ ගත්තොත් වැඩක්ම නැහැ. මට ඕනේ කරලා තියෙන්නේ මේ දෙවෙනි සැරේ විතර පාස් වෙලා මේ පාස් වෙච්ච මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ පුණ්ඩ තියෙන පිස්සුව බලන්න. 10 පන්ති පාස් වුණාට පස්සේ මං ගියා මේ ඉතින් අපේ ඉස්කෝලේ ලොකු දෙයක් 10 පන්තිට පාස් වෙන. ඉතින් අප්පච්චි කිව්වා හරක් දෙනවරන් කියලා මේ ආවලා ගෙදරට ගිහින් ඉතින් මං ගිහිල්ලා මේ ගම් දෙකක් හරක් අරගෙන එනවා. ඉතින් එතන ඉන්න මුදලාලි කිව්වා අපේ ඉස්කෝලේට යන්නේ අයියෝ විභාග පාස් වුණේ ඕකටද කියලා ඇහුවා හරක් දක්කන්නද කියලා ඇහුවා. මම හරක් දෙන්න ගෙනියනවා මේ අපි කොලේ පාව ගන්න. උච්චරක විභාගේ පාස් වුණේ ඕක කරන්නද කියලා. ඊට පස්සේ මම කුඹරට බහිනවා මම කොටනවා. ඉතින් මිනිස්සු කියනවා අයියෝ බලන්නකෝ. ඉතින් මේ පාස් වුණාට පස්සේ ඉන්දේ පාද නිකන් සුදු පාට ඇඳගෙන කොලර් එකක් දාගෙන ආරම්මන බයිලඟ එහෙම ගන්නෑ. මට හරි ආසයි ඒ පිස්සු ලෝකවල වලට මිනිස්සු අන්දන හැටි ඒ වගේම අඳින හැටි දකින්න. නැත්නම් මට ඕනකමක් ඇත්තටම තිබුණේ නැහැ පශ්චාත්තුපාදි කරන්න. පශ්චාත්‍ය මේ ජන්තන් සන්තම් බදන් තිබුණා නැති මිනිහා මම තමයි බැච් එක ඉස්සල්ලාම පශ්චාත්තුපාදි අපේ ඉස්කෝලේ අපේ ගෙදරින් ඔක්කොම පළවෙනි සැරේට ගිහිල්ලා බලපුවාම එච්චර පිස්සු කන්දක්. ඉන්නේ ඔක්කොටම පිස්සු උගන්නන අයටත් පිස්සු. මම මාස දෙකක් විතර ස්ටැටිස්ටික්ස් කරා. කිව්වා ප්‍රොෆෙසර් දවසක් ආව
සයන්ස් ෆැකල්ටි කෙනේ ඇග්‍රිකල්චර් නේ ඒක අපේ ෆැකල්ටි කෙනේ. ස්ටැටිස්ටිකල් හරියන්නේ ඉකොනොමෙට්‍රික්ස් කරන්න ඕනේ කිව්වා. මම හොඳයි කියලා. ඉතින් එයා කියනවා ස්ටැටිස්ටික්ස් කරන්නේ ආර්ට් සබ්ජෙක්ට් කරන අයලු. මේ කට්ටිය ඉකොනොමෙට්‍රික්ස් ඔය ඉකොනොමෙට්‍රික්ස් අන්තිම අමාරු සබ්ජෙක්ට් එක. මට විභාගයන් දවසේ මතක නැති වෙලා. විභාගේ තියෙනවා. ඒක 3 දෙනා විභාගෙට ඉන්නේ. අනිත් දෙන්න විභාගෙ ලියලා ආව ඇවිල්ලා ලැහුවා මේ මොකද ආවේ නැත්නම් මම උණ වගේ ගතියක් තියෙනවා අද විභාගෙද කියලා. ඕ ඒ සර් බලන්නවක වෙනකම්. දැන් කරන දෙන්න පටපට ගාලා ගියාට පස්සේ අර ප්‍රශ්න පත්‍රයේම දුන්නා. අනේ ලකුණු 34ක් දුකෝද තිබ්බා. මොනවා ලිව්වද කියලා මට වැඩක් නැහැ නේ. අදාළ නැහැ නේ. ඒක සර්ට්නේ අදාළ. ඊපස්සේ ඌ හොඳට බොනවා තටිල් කියලා. හොඳට බොනවා බෝකු ගන්න වැටෙන සයිසේ ඌ තමයි පස්සේ ඩිරෙක්ටර් වෙලක් තියෙන්නේ. මටම පුදුමයි මේ කොහොමද පාස් වුනේ කියලා. ඒ කියන්නේ මට උණ ගාය තියුනේ. විභාගෙ තියුනේ මතකත් නැති වෙලා. ඉතින් ගියාට පස්සේ මට තියෙන මේ මිනිස්සුන්ට තියෙන පිස්සු. ඒ ඉහළ මට්ටම් වලට යනකොට සාමාන්‍ය බුද්ධිය ඇත්තෙම නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සුඛා ප්‍රතිපදා කියලා පුණ කක්ක ගොඩක්. අසුචි වලක්. ඊට වැඩිය සිංහල ගොවියා මං කියන්නේ මඩ සෝදාගත් කල නෙවෙයි යමුඩ ගලවාගත් කල රජකමට සුදුසුයි. ඒක වැරදිලා මට කියලා මම පල්ලේ බණ කියනකොට කිව්වලු සිංහල ගොවියා අමුඩ ගලවාගත් කල රජකමට සුදුසුයි. ඔක්කොම hina වුණා මං කොහොන්තරම කාරණාව තේරිලා නෑ මට බණ වැරදිලා. දැන් අපි අපච්චි වගේ කෙනෙක් හිටියනම් රජකම් යන්නේ නෑ උන්ද කවදාකවත් කුඹරක් නියරසයි නැහැටි. වනාද සුද්ධ කරන්න හැටි. මඩ තියෙන හැටි විලාවට කටයුතු කරන හැටි පවුලේ කට්ටිය කරලා ටක් ගාලා වැඩේ කරන හැටි මට දකින්න බෑ කාටවත් කිසිම දවසක එහෙම මැනේජ්මන්ට් ටෙක්නික්වත් මම වගේ කුසි කර්ම කරලා මොකක්වත් නැහැ වඩි වැඩත් කරනවා ගලුත් කඩනවා ඔක්කොමත් කරනවා කොයිතනක් කරනවා ඒක ඔක්කොම ගියා අපි වගේ උන් කුසි කර්ම ගන්නට ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා ඉතින් ඒ නිසා ඔය දන්දා ප්‍රතිබන්දා බෙජ්ජා කියන එකට වගේ තමයි මගේ නිකන් තල්ලුව තියෙන්නේ ඒසකට මං කියන්නේ ඊගාවේ කම්පෙටි ඉඩ තියෙනවානේ හරපුණොත් හරියන්නේ ඉතින් කිප්පා විඥාවනේ සුඛා ප්‍රතිපදානින්සේ ලෑස්තිලා ඵලයන් ඒ අඩුම ලයිස්තුවට ලන්සුවට එතකොට ඊගාවේ කාරි ලැබෙයි. ඉතින් ඒක වගේ දෙයක් මානසිකාරයක් තියෙනවා නම් මේ නිසන්න වනේ වගේ තැනක ජීවත් වෙනවා කියන එක හරිම සැපක්. මොකද ඕනට වැඩිය සැප තියෙනවා. හැබැයි අපි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ලෑල්ලයන් ලෑල්ල යනකොට සැප විඳිනවයි කියලා කවුරුත් ඊර්ෂ්‍යා කරලා කරන දෙයක් නැහැ. කර්මානුරූප ලැබෙන දේ කොහොමවත් ලැබෙනවා. ඒක වළක්වන්න ඔය කාටවත් බෑ. ඒ නිසා මේ මම ආයිසකදරිකුත් මං ඉල්ලා හිටියා කවුරු හරි කතා කරන කෙනෙක් කතා කරන කියලා මම්මයි කතා කරන්නේ. මේ දැන් හරි අවසරයි සන්නත්. මේ මටත් කියන්න තියෙන සන්න අද මට මේක මතුනේ දැන් টয়ලට් එකට ගියාට පස්සේ. නැත්නම් ඒක හිර වෙලා වගේ තිබ්බේ. නමුත් මේ අර අද තියෙන්නේ මේ මාතෘකාව තියෙන්නේ ස්වයන්ංශ දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා කිප්පා විඤ්ඤා. දැන් ඒ ගැන කියනකොට ස්වයන්ංශ මං මෙහි ආවට පස්සේ මං ලොකු ස්වයන්ංශයෙන් මං මේ ලොකු ස්වයන්ංශය ගැන වර්ණනා කරනවා වගේ ගතියක් තියෙන මේ කතාවේ. ලොකු ස්වයන්ංශයේ තිබ්බේ අර ලොකු ස්වයන්ංශය දැන් කියපේකම තමයි කියන්නේ සුඛ සමත ක්‍රමය ගැන ලොකු සන්නාසේ කතා කරන්නෙම නෑ. ලොකු සන්නාසේ වගේ කෙනෙක් විපස්සනාව ඉදිරියෙන් තියාගෙන යනකොට අර දුක්ඛ ප්‍රතිපදා එතෙන්ට එනකොට ගොඩාක් අය හැලෙන ගතියක් තමයි තියෙන්නේ මේ විපස්සනා පැත්තට හැරෙනකොට. ඉතින් අර බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවානේ මේ පෙන්නලා තියෙන දෘෂ්ටි 62ක් මම අහලා තියෙන විදිහට. ඒ දෘෂ්ටි 62කින් ලොකු ස්වාමීන් වහන්සේ අර සමත පැත්ත අයින් කරලා විපස්සනා ඉදිරියෙන් තියාගෙන යනකොට ඉතුරු වෙන දෘෂ්ටි සමත යානිකයට දෘෂ්ටි 49ක් ඉතුරු වෙනවා කියලා ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියනවා. ඉතින් ඒකෙදි අර සමතය ඉස්සර කරගෙන යනකොට අර 39න් මොකක් හරි තැනක නවතින ගතියක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ කරන්නේ ඒක අර විපස්සනා වැනි දෙයක් ඉස්සර කරගෙන යන ගුරුවරයෙකුගේ දක්ෂකමක් වෙන්න ඕනේ. විපස්සනා විස්තර කරගත්තාම අර දෘෂ්ටි 49න් 39ක්ම මගහැරලා යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ 62කින් 49ක් මගහැරෙනවා. 49ක් මගහැරෙනවා. ඉතිරි 10ක් ඉතිරි වෙනවා ඒ විපස්සනාවට
විපස්සනා උපක්ලේශ හැටියට. විපස්සනා උපක්ලේශ අඩු කරාම 39යි. ඒ 39 මග හැරලා විපස්සනා උපක්ලේශ ඉතින් අනිවාර්යෙන් විපස්සනාවට යනකොට කෙනෙකුට අත්දකින්න වෙන දෙයක්. ඒකදී කමඨහන් සුද්ධ කිරීමෙන් ඒක මග අරගෙන යන්න පුළුවන් ගුරුවරයා ඇසුරු කිරීමෙන්. නමුත් සමතය ඉස්සර කරගත්ත කෙනාට අර දෘෂ්ටි 39ම ඊළඟට ඒක දෙනින් එකකට අහු. මම මේ කියන එක නම් කියන්නේ දෘෂ්ටි 62ක් තියෙනවා. එහෙමයි. 49ක් හැදෙන්නේ සමතේ හරි ගිය මිනිහට. එහෙමයි. 13ක් හැදෙන්නේ ප්‍රඥාව හරි ගිය මිනිහට. ඒ නිසා සමතේ මගාරලා ගියොත් අර අමාරු දෘෂ්ටි 49න් මගාරින්න පුළුවන් කියන පොයින්ට් එක ඔය හදන්නේ. නමුත් මේ ඉලක්කම් වරද්දාගත්තොත් අහගෙන ඉන්න කට්ටියට අංජබජල් වෙන්න නිසායි මම මේ කට දැම්මේ. එහෙම හොඳයි. එහෙම කීපෙක හොඳයි. ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ලොකු සාන්නාසේ වගේ කෙනෙක් ඇසුරු කළොත් අපිට අර දෘෂ්ටි සමත යානිකයට අහුවෙන දෘෂ්ටි වලින් මගහැරලා යන්න පුළුවන් ගතියක් තියෙනවා. එච්චරයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ. මේක මම ලොකු ස්වාමීන් දකින විශේෂ ගුරුකමක්, දක්ෂකමක්, හැකියාවක් හැටියට තමයි මම ඒක දකින්නේ. නෑ මට අදහස ආවේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන පොත අනාලේ හාමුදුරු කරන වෙලාව හැම මාසෙම උතරක් ඇවිල්ලා මයිත් එක්ක ඒ තීසිස් එක ලියනවා සාකච්ඡා කරා. සාකච්ඡාවෙන් අපි දෙන්න අතර ගොඩක් විරසක්කම් තිබුණා. මාත් ඉගෙන ගත්තා. ඒ ස්වාමීන් වහන්සේ පොත ලියලා මට පිළිගන්නවා. ඒ පොතේ ඔන්න ඔය පොයින්ට් එක හදලා තියෙනවා. කියලා තියෙනවා දෘෂ්ටි 62ක් තියෙනවා. ඒ 62කින් දෘෂ්ටි 49ක්ම හදන්නේ සමතේ හරි ගියායට. ඒගොල්ලන්ට අතීත ආත්මෙ දකින්න පුළුවන් අරක මේක සස්සතවාදයෙන් දෘෂ්ටි 69 49ක් හැදෙනවා. ඊට පස්සේ යාට අල්ලගන්න බෑ මේ සමතේ නිසා හැදිච්ච එකක් කියලා. නැත්නම් සමතේ හරියෑම නිසා. ඒකෙන් කියන්නේ සමතේ භාවනා කරන නැතුව නිකන් ඉන්න කෙනාට 49 බේරනවායි කියලා. නමුත් කියන්න තියෙන මේ පාරේ 49ක් බොරු වලවල් තියෙනවා. තව 13ක් තියෙනවා. ඒ 13 ප්‍රඥා අධිකරණයට හැදෙන්නේ. එයාටත් හැදෙනවා මාන්නක්කාරකමට මේ මගේ තර්ක ක්‍රමේ හරි මගේ දිට්ඨි නිජානකන්තිය හරි මගේ සුතේ හරි කිය. ඉතින් ওই දෙක නැතුව යන්න කියන එක නෙවෙයි කියන්නේ. යන්න බෑ. එහෙම නැතිනම් අඥානුපේක්ෂාවක්. මේක යනකොට දැනගන්න ඕනේ මේ අපි ගන්න හැම ආයුධයකම දෝෂයක් තියෙනවා. අපි ගන්න හැම උපකරණයකම ඝර්ෂණයක් තියෙනවා. ඒ සමතේ තියෙන ආදීනව දැනගෙන යන්න ඕනේ. නැත්තම් සමතේ කරන්නේ නැහැ කියලා යන්න බෑ. සමතේ ආදීනව දැනගන්න ඕනේ මේ භාවනා කරනකොට භාවනා හරියනවයි කියලා කවුරු හරි කියනවනම් සමාධිය හරියෑම තමයි. හැබැයි එතකොට අනතුරු 49කට ආරාධනා කරනවා. දැනගත්තොත් මට දැන් ඇවිල්ලා තියෙන සමතේ සමාධියේ දියුණුවක්. හැබැයි ඕක කරපිට තියාගන්න එපා. ඕක දඩමීම කරගනි. ඕක උඩ නැගපන්. ඕක කරේ තියානේ යන්න එපයි කියලා. ඒක මට අද දහස් ගණන් මේ කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා. හැරෙනකොට මට තේරෙනවා මෙයා කාගෙන යන්නේ මේ පැත්තට තමයි කියලා. මේ දන්නවා ධම්මජීව හැමෝට කියන්නේ අමු පිස්සෙක් කියලා දන්නවා. විපස්සනා විතරයි කියන්නේ කියලා. ඒත් මගෙන් අහනවා පළවෙනි ධ්‍යානෙට යන්නේ කොහොමද? ධ්‍යානෙ නැගිලා දෙකට යන්නේ කොහොමද? දෙකෙන් තුනට යන්නේ කොහොමද? කොහොමද විපස්සනා නගන්නේ කියලා. ඉතින් මං කරන්නේ කරුණා කරලා අන්න රහවල් පොතේ තියෙන කියවන්න කියලා නොමගරින්නෙත් නැහැ. මට වැඩි ලොකු සාමිස්ති දාන්නේ ලොකු සාන්තික පොතම රෙකමන්ඩ් කරනවා. හැබැයි මං දන්නවා ඉතින් මෙයා මේ අධි කුසලයේ තියේදී ලාමක කුසලයේ පොතු ඇර බලනවා. ඉතින් නරකක් නෙවෙයිනේ. කුසලයක්නේ. නමුත් මේ කෙටි පාරක් තියේදී මේ පතුරු ගගා පහුරු ගගා ඉන්නකොට මම ඒ කට්ටිය ගැන වැඩි වෙලා ගන්නෑ. හැබැයි ඒ නොමගර ඉන්නවනම් මං කියන මට තේරෙන්නේ නැහැ කරුණා කරලා ඒක දන්න අසවල් ගුරු හම්බෙන්නේ නැත්නම් අහවල් පොතෙන් තමයි මම පොයින්ට් එක ගන්නේ කියලා. ඉතින් අනාලේ ආමරගේ පොතේ තමයි තියෙන්නේ. ඔය සමතිය හරි ගියොත් බොරු වලවල් 49ක් හම්බ වෙනවා. මම අරගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සරුවචනාංශේ බුදු වෙන්න ඉස්සලානේ නේව සංඥා නාසඤ්ඤායතනකන් ගියානේ. ඒක වැරදි කියලා තේරුම් ගත්තානේ. ඒකයි දක්ෂකම. ඒ ලැබුපු එක නෙවෙයි. මේකේ යන්න බෑ. මේක මේ කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කියලා ඒක ලැබලත් අතහැරියා. ඒකයි ඒක දක්ෂ ඒ ගුරුවරුන්ට ඕම ගන්න මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති මැරෙන්නේ නැති දෙන්නම. ආලාර කාලම් උද්දකරාම පුත්‍ර බුදු වෙලා බලනකොට දෙන්නම ගිහිල්ලා. අයියෝ මෙච්චර දක්ෂව ආපු ගෝලයා පණවිඩක් තියලා ගිහිල්ලානේ. උඹයි පෙන්නන්න හදන අන්තිම දක්ෂයා මේ සුමාන දෙකේ ඔක්කොම මාස්ටර් කරා. ඒකලක මේක හරිනයි සර් කිව්වා. මේ ලංකාවෙත් ලියව පොතක් හේවණලියද මිනිස්සු කියලා අන්තිමටම දක්ෂලා කිව්වා මිනිහාවම කෙලින් හිටියට ඔක හේවණල් ඇදයි කිය. ඕම්ම ගන්න බැරි කතා ඒවා. ඉතින් එහෙම ගුරුවරයා විම දාන්න හොඳ නැහැ. කියන්න ඕන ඔය කොයි ක්‍රමේවත් නිවන නෙවෙයි. ක්‍රම හොඳයි. හැබැයි ක්‍රමේ හැම එකටම ඊට ආවේනික වූ
දුක් ටිකක් තියෙනවා. ඒකට ආවේනික වූ මේ දුක් ඒ කියන්නේ ගැටලු තියෙනවා. ඒ තේරුම් ගන්න ගියොත් හරි. හැම බේතක්ම විෂක්. හැම විෂක්ම බේතක්. මාත්‍රාව දැනගත්තේ නැත්නම් බේතෙන් මැරෙන්නේ. ඒක විසුද්ධි මාර්ගේ පටන් ගන්නකොටම කියනවා තියෙනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. ලෙඩක් එන්නේ ඉස්සෙල්ලා බෙහෙත් කරනවා නම් බෙහෙතෙන් ලෙඩක් හරි ගන්න පුළුවන් අල්ලන්න බෑ. ලෙඩ රෝග ලක්ෂණ ඇවිල්ලා නැහැ. රෝග ලක්ෂණ ඇවිල්ලා වෙදකම් කිරුවොත් රෝග ලක්ෂණ නැතිවීම හරහා මූලයට වැදලා තියෙනවද කියලා කියත හැකිනේ. ඉතින් ඒ නිසා එnde ඉස්සෙල්ලා මේ කරන වැඩේ ඒ තමයි සාමාන්‍ය වැක්සින් කියලා කියන කතාවේ ඒක මේ කවුද ඒ හොයාගත්ත මනුස්සයගේ නම මට මතක නැහැ. පැස්ටර් කිරි එකපාරටම 100 ගානට විතර රත් කරලා ටක් ගාලා 80 තීරත කොහොද බසනවා. ඒතර විස බීජ නැසෙනවා. පැස්ටරීකරණය. ඊට පස්සේ ඔය වැක්සින් ක්‍රම හොයාගත්තා. ඉතින් ඒව ව්‍යාප්තව ගියා ලෝකේ. පොලියෝ නතර කරා මේ ඡාය රෝග නතර කරා එකක් කරන්න නතර වෙලා නැහැ. ඒ සාපු ගමන් ආයෙ ඡාය රෝගය ආවා. ඉතින් ඒකෙන් අර මේ ලෙඩ වෙන්නේ ඉස්සරලා බෙහෙත් කළ යුතුයි කියන වැක්සින් තීරය කෙලියට ආවා. ළමයි පෙදිච්චකම වැක්සිනේට් කරන්න ඕනේ. ඉතින් ළමයි දෙදරනවා බෙගුරනවා පෙන දානවා මැරෙනවා. ඔක්කොම නෙවෙයි. දැන් මයිත් ඔය තියෙන ඉන්ජෙක්ෂන් ගාවා තමයි ඒ පොඩි කාලේ අපි ඉස්කෝලේ අපි ගැහුවා. ඒක විශ්වාස කරන්න බෑ දැන් මැරෙන්නේ ලෙඩෙන්ද බේතෙන්ද කියලා. ඒක බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. ඉතින් අද තියෙන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට්. ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැත්තම් මේ මිනිස්සුන්ට හරි වාසි. ඒකේ මම අහගෙන බර ගානක් සෞඛ්‍ය අමාත්‍යවරු ඉල්ලලා අස්සලා මේ කොවිඩ් ප්‍රශ්න නිසා. ලංකාව විතරයි ඉස්සලා අස්සන නැත්තේ මම හිතන් තාම. අනිත ඔක්කොම අස්සන මොකද කිසිම වෛද්‍යවරයෙකුගේ කිසිම ක්‍රමයක් උත්තර වෙලා නැහැ. කිසිම පද්ධතියක් හරි කියන්න බෑ තාම. ඉතින් ඒ නිසා මේ වැක්සින් එක දැන් තියෙන කවුරු හරි ගහන්න කැමති නම් අනේ දැන් තියෙනවා ආරාධනා කරලා තියෙනවා කැමති කෙනෙක් කරන්න. මගේ මතයත් මම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පිළිබඳව මම කාටවත් මේක කළ යුතුයෝ නොකළ යුතුය කියන්නේ මොකද උගදෙනේ දන්නේ නැහැ ওই වැක්සින් කතාව. ඒ නිසා හිතෙනවා නම් ඇත්තට ආත්ම විශ්වාසයක් කරනවා නම් වැක්සින් එක ගහුවොත් කියලා ගහගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ඔහොම මේ කර්ම ශක්තිය නතර කරන්න හෝ දේශපාලන බලයකින් ඔය ඉන්න තියෙන කරදර නතර කරනවා කියන එක වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ ලෙඩ බාර ගන්න එපා. මේ කොරෝනා තියෙන කට්ටිය සිප වැළඳගෙන කිස් කරන්න ගිහිල්ලා එහෙම කරන්න යන්න එපා. අරඤ්‍යගතව රුක්ක මොලගතව ශුන්‍යාකාරගතව ජෙනරල් ඇඩ්වයිස් එක තියාගන්න. SMS slowly mindfully silently. ඉතින් ඕක ගහගෙන ආය අල්ලාව සල්ලාප වලටයි දස්සන සවන සමුල්ලේපන සංසග්ග මේ සංගනිකාව සංලග්ගේ කියලා පස්සේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද ඒක බලපාන්නේ කියලා කියන්න බෑ. කෙසේ නමුත් අර Taman තුල වැඩෙන ආත්ම විශ්වාසය ගැන තාම අභියෝගයක් කාටවත් කරගන්න බෑ. ඒ කෝකෙන්ද Tamanට ආත්ම විශ්වාසය එන්නේ කියන එක ඉතින් Tamanනේ දන්නේ. Tamanනේ දන්නේ මේක දේශීය වෛද්‍ය ක්‍රමයේද බටහිර වෛද්‍ය ක්‍රමයේද නැත්නම් සතියෙන්ද එහෙම නැත්නම් මේ පිළිසින් ඈත් වෙලා සිටීමේද කියන එක ඔක්කොම හතරම තියාගන්න කියලා මං කියන්නේ. මේ අහවල් එක හොඳයි කියන්නේ කිසිම කෙනෙකුට තාම සමත් වෙලා නැහැ මෙච්චර ජනමාධ්‍ය දීලා මෙච්චර රාජ්‍ය බලය දීලා මෙච්චර සෞඛ්‍ය අමාත්‍යාංශ ඔතොරිටි දීලා ඒගොල්ලන්ට ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. වටිනා භාෂු අමින්නාතේ සම්මන්ත්‍රණයක් කතා කරලා තිනවා සංඝයා එකතු කරලා මෙන්න වෙදකම ආයුර්වේදේ පුළුවන් කාටරි අභියෝග කරන්න ඇයි මේ දේශීය ආයුධකම කරන්නේ නැත්තේ ඇයි රජයට එහෙන ගහලාද යා ඇත්තට මේ අමින්නාතේ අගමැතිගේ මේ උපදේශක ඒ ස්වාමීන් කියනවා අහන්න ගිහලා අගමැතිතුමාගේ අගමැති ආරක්ෂකන්තේ සේරම මේ බේත බොන්නේ ජනාධිපති ආරක්ෂකයන් සේරම මේ බේත බොන්නේ අපිටත් දෙන්න නිසිතන මං කියන්නේ නිසිතනත් එපා අපි බේත් හදලා දෙමු මිනිස්සුන්ට බීපල්ලා වැක්සින් ගන්නවා ගහපල්ලා කොමාරි බේල්ලා ඉන්නේ ඒ දෙයියන්ගේ නාමයට භාවනා කරපල්ලා මේ කාලා බීලා පිස්සු කෙලින්දයි ඇසිස්මස්ලේ මම ඔබට පුදන්නම් මම මොනද රට වෙනුවෙන් ඔබ හැට මට වැඩි සේවයක් කරන්න පුළුවන් මම නම් ඒත් මගේ ඇසිස්මස්ලේ දන් දෙන්න මම සතිමත් වෙන්නම් කිව්වොත් නම් ඒත් දෙනවා ගුඩ ඵලයල්ලා මේක මේ හදලා ජීවත් වෙන්න සන්තෝෂ කරන්න දෙයක් මේකේ නෑ එහෙමනම් බුදුරජාණන් වහන්සේ අත දික් කරලා කියන්නේ නැත්නම් මෙන්න මෙහෙම කරපල්ලයි කියලා ඉතින් ඒ නිසා ඒකෙදි තියෙන තමන් වඩාගෙන ආපු මේ විසුද්ධිය ප්‍රතිපදාව ඒක විශ්වාස කරන්න එකෙන් අහන්න මට මොකද්ද ඕනේ කියලා පින්නට තියෙන්නේ හතරක් ඉඳ තියෙනවා අපිට. සිංහල බේත් තියෙනවනේ මම හිතන්නේ ගෙනල්ලා දීලා තියෙනවා දැන්. වැක්සින් එකටත් ආරාධනාවකුත් තියෙනවා. ඒ නැත්නම් පැත්තකටලා කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න එපා.
තම තමන්ගේ කුටි වලට වෙලා ඉඳගෙන බණ භාවනා කරන්න ඒකටත් ඉඩ තියෙනවා. ඊට ඔක්කොම කරන්ඩ මැරෙන්න. ඔක්කොම කළා මැරෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කට්ටියක් තියෙනවා. ඒ නිසා ඒක මේ කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤා වගේ කතාවක් තියෙන්නේ. මම දන්නේ අපිට හරි පුදුම සතුටක් තියෙනවා අපිට ලෝකෙට කියන්න යමක් තියෙනවා. හෙට තියනවා කියලා කිව්වා හතේ ඉඳලා 10 වෙනකන් සාකච්ඡාවක්. ඒකේ මටත් එන්ඩී කියලා තිබුණා. මේ මොකද්ද මේ වගේ ඒකේ වචන සාමුරු වචන ටිකක් දාලා තියෙනවා. මොකද සංචරණ තහනමකුයි මනස සංකූල වෙලා තියෙනවයි. ඉතින් ඒක නිසා මේ මොකද්ද දෙන්න තියෙන උත්තරේ? මේ සතිපාසල නියෝජනය කරා. අද කිව්වා ඒකේ අදහස් ටික වොයිස් කට්ටයක් යවන්නේ කියලා. ඒකෝල ඒ අනුව ඒගොල්ලෝ මතු කරලා ගන්නම් කියලා. ඉතින් ඒකට මේ ජනයාට කියන්න මිනිස්සුන්ට කරන හරියක් කරන්නේ ආතතිය වැඩි කරන එකනේ. ඒ විනුවට මැරෙන්න ලැහැත්තිලා හිටපල්ල මැරෙනවා මොකෝ අපිට මැරිච්ච කට්ටියත් එක්ක වගේ සහෝදරංගල් ගියාට ඉමු. පෙන්න දාලා මැරිච්ච කට්ටිය ඉන්නවනේ දැන් කියනවා කට්ටිය. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ආමරෙම නෑ ඉන්න ඕනේ කියලා කියනවනම් අපි වෙනම සමිතියක් හදමු. මේ ශාස්ත්‍රත සමිතිය කියලා මැරෙන්නෙම නෑ ਸਰබලධාරී සදාකාලික මොකද ਸਰව බහුමික කතාගෙන ඉන්න ප්‍රශ්නයක් නෑ. අවසරයි. මේ කමල් අවසරයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න වාර්තාවක් තියෙනවා. නෑ ඒකට ඉස්සෙල්ලා මේ උඹ මේ සභාවට උසාවියට කැඳවන්න අර දිග ඊමේල් එකක් කරලා තුනා. අනේ පොඩ්ඩක් බ්‍රීෆ් එකක් දීපන්කො මොකද්ද කියලා මම කිව්ව මට ඒක මතකද වර්ධිගේ ඊමේල් එකේ මේවා ලියුවොත් මං අයියා වෙයි අක්කා වෙයි අනම්මනම් කියලා. මේ වාර්තාව කියවලු ස්වාමීන් වහන්සේ. කියුවා ඒක ගන්න බෑ මොකද මගේ ඔළුවත් ටිකක් කොරෝනා සයිස් තියෙන්නේ මේ දවස්වල. ඒක අතහැරලා දාමු ස්වාමීන් වහන්සේ. ඒම වැදගත් නැද්ද? ඒ කියන්නේ උඹට ඔය වැඩේ මගේ අත දාන්න තු කරගෙන යන්න පුළුවන්ද ඒකට සම්බන්ධ සිද්ධිය? පුළුවන් ස්වාමීන් වහන්සේ. අනේ කරලා දාපන් අපා. එහෙමයි මම ඔය කාට හරි වැඩ බාර දෙනවා. හරි එනවා ඔය ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි වාර්තාව ඉදිරිපත් කරලා තියෙන ප්‍රියන්ජිත් කියලා මහත්මයෙක් වෙන්න ඕනේ. සක්මන් භාවනාව වම දකුණු ලෙස සිහි කරමින් සතිමත් ඇවදීම ආරම්භ කළමි. පොළවේ තෙත ගතිය, වැලිවල ගොරෝසු බව හා සිනිඳු බව හොඳින් වැටහිනි. පාදයේ එසවීමේදී දකුණු වලලු කරෙන් පමණක් ටික් ශබ්දයක් ඇසිනි. පරිසරයේ ශබ්ද මට බාධාවක් නොවිනි. විනාඩි 15ක් පමණ ගත වූ පසු සක්මන ඉබේ සිදුවන බව හැඟිනි. එය කොරවක්ෙක් ඇවිදින විදිහ නේදයි මතකයට නැගිනි. ටික වේලාවකින් සක්මන් කිරීම වැටහුණේ රොබෝ කෙනෙකුගේ ගමන් කරන ආකාරයටයි. මෙලෙස සක්මන විනාඩි 35ක් පමණ කළමි. පරයන්ක භාවනාව සක්මනින් පසුව ලොකු ස්වාමින් වහන්සේගේ දුරස්ත වැඩමුළුවේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා කම්පියුටරය එක ඉදිරියේ වාඩි වුනිමි. එහෙත් එකවරම S2 ඉබේම පියවි තදින් හුස්ම රැලි 2-3ක් පිට වී ඔළුව පැත්තට පැද්දී රවුම් 2-3ක් කැරකෙවි එකපාරටම බෙල්ල පහළට පපුව දෙසට කඩා වැටුණි. අවකාශය තද නිල් පැහැය වුණි. නිකට බෙල්ලට තද වී හයියෙන් හුස්ම රැල්ලක් ශබ්දයක් සමග ඇතුළතින් පැමිණි අවකාශයේ පැහැය දීප්තිමත් කහ පැහැයක් විය. ඉහළට ඔළුව එසවි ශබ්ද නගමින් ඉහළ අවකාශයට පිට කළමි. මේ දෙතුන් වතාවක් ඉතා වේගයෙන් සිදු වුණි. ඉබේම සිනහවක් පහළ වී මේක මෙහෙමද වෙන්නේ සිතා ඇස් ඇරියෙමි. කාලය විනාඩි 25කි. වාර්තාවේ අවසානය සම. ඔය විනාඩි 25 35 පිළිබඳව එච්චර සතුට ප්‍රකාශ කරන්න බෑ. ඒක පුළුවන් තරම් බලන්න මේ ආධුනිකයෙක් පැයක කාලය ගන්නවා. ඉතින් කොයි පරිසරයක මොන වගේම සහිත කෙනෙක් කියලා මන් දන්නේ නැහැ. නමුත් තව ඔක වැඩි කරගන්න බලන්න. එතකොට ඔය බාගෙට තැම්බිච්ච අලයක් ඔය තියෙන්නේ. ඔක ටිකක් තැම්බෙන්න අරින්න. සක්මනත් ඔහොම යන්න අරින්න. පරියන්කයත් ඔහොම යන්න අරින්න. යනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ. පටන් ගන්නකොට බින්නගම කොටනකොට දෙහිය අහනකොට ටිකක් කලබලයි. හරියට දාඩි දානවා. ඇඟ අමාරුයි. නමුත් ගාන්න නැතුව තුන්වෙනි හීය ගාන්න නැතුව ඉතින් වපුරන්න බෑ. වපුරලත් අඩු ගන්න දවස් 45ක් මේ යනවා ගොයම හරියන්නේ. ඉතින් ඒ නිසා හැමදාම බින්නගුම් කොට දෙහිය කොට ඉන්න නැතුව වෙලාවක් අරගන්න අරගෙන ඉවරලා ඔහොම යන්නයි නෝස් කියනවා එකකවත් දෝෂයක් නැහැ.
ඔවා කොච්චර දිනු කැච්ච කෙනෙකුට නත් ওই தත්ත්ව දකින්න වෙනවා. නමුත් එයා දන්නවා මේක මේ ආරම්භය තමයි මේ කියලා. ওই ටික ගෙවම් කරාට පස්සේ තමයි මේ මහා වැස්සක් වැස්සට පස්සේ එකතු වෙන අර විවේක ගතිය වගේ විවේකයක් එනවා. තාම මේක නා ඒකට ලෑස්ති නැහැ. මේක නා හැමදාම අර දොළපිදේ නිපුදනවා. දෙන්න තියෙන දේවල් දෙනවා. නමුත් අර එන්න තියෙන දේවල් ගන්න සූදානම් නැහැ. ඒ නිසා අසූදානම් වෙන්නත් ඕකම තමයි ක්‍රමේ. තරල භාෂාවෙන් කියනවනම් කියන්න තියෙන්නේ මේ පැය විතර සම්පූර්ණ වෙනකන් ඕක දිගට කරන්න. ඕවයි කිසිම මේ කපහැරිය යුතු කොටස් හෝ නොවිය යුතු කොටස් නැහැ. ඕක තමයි ස්වභාවය. ඒ නිසා භාවනා කරපු කෙනාට ඕක එච්චර ලොකු දෙයක් නැහැ. හැබැයි මෙයාට ඇයි මෙච්චර දේ අධික වේදම් කරන්න මහන්සියෙන් දෙයක් කරලා ඊ ගාවට කරන්න තියෙන වැඩි කරගෙන යන්න බැරි ඇයි? ඒක සඳහා ධෛර්යය කිරීමටයි මම මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා එපමණයි. හොඳයි. සොයන දවසට මේ අර දැන් ප්‍රතිපදාව ගැන කියපු දේ ගැන පොඩ්ඩක් විමසන්න සොයනස. එතකොට දැන් අර මේ කාලෙත් එක්ක වෙන වෙනස කියලා ගත්තොත් මට මේ අවුරුදු කිහිපෙට තේරලා තියෙන එක තමයි සොයනස සාමාන්‍යයෙන් යම් තැනක යම් විදිහකට පටන් ගන්නවද කාලෙත් එක්ක යම් කිසි ලිහිල් වීමක් පහසුවක් වගේ තමයි සොයනස දැනිලා තියෙන්නේ. එතකොට ඒ දවස් දිහා බැලුවම මම මෙහෙම තදින් මිරිකල අල්ලන් ඉඳියා කියලා එහෙම හැඟීමකුත් නැහැ. නමුත් දැන් බලනකොට ඒ දවස්වලටත් වැඩිය නිකන් පහසුවක් ලිහිල් වෙලා අලන ගතියක් එච්චරවත් අදේට ගන්න නැති ගතියක් වගේ තමයි හැංගිලා තියෙන්නේ සොයනස. ඉතින් දැන් අපි විමුක්ති හාමුදුරුවෝත් කතා කරපු හින්දා විමුක්ති හාමුදුරුවෝ දිහා බැලුවාමත් මට හිතෙනවා ආවට වැඩිය දැන් පහසුවෙන් වැඩ කටයුතු කරනවා. ඒකක් ජාතිකේ කටපාඩම් කරගෙන යන්නේ. එච්චර මිරිකල අල්ලලා නැහැ කියලා ඒ දවස්වල තරම්. මේ ඌත් තුඹ වගේ තමයි උපාසක මහතුරු අල්ලගෙන වැඩ කරනකොට පැල ගෘහයේම හදන කාලේ මට උඩු කරෙන් ඉහෙන් වැඩ කෙරුවේ. ඊට පස්සේ පලාත එන්නේ නැතුව පැවිදුණාට පස්සේ ධම්මලා ගහලා නිකන් හිටියා. මගේ මූණවත් බලන්නේ නැතුව. මාත් ගණන් ගත්තේ නෑ අපිට ඕන තොට අපිට එපා නම් එක වාරයක් කපා අපිට 10 වාරේ ඊට පස්සේ මීට ඇවිල්ලා අර පොඩි වැඩ කරලා දීලා මාව යාළු කරගෙන දැන් හෙඩ් බාස්. උඹටත් ඒ වගේ තියෙන අරසෙනක හසුරවන්න පුළුවන් ගතිය තියෙන නිසා ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. හැබැයි පරීක්ෂා කර බලන්න එක නැතුව ඉන්න පුළුවන්. ඒක මොනක්වත් නැතුව ඉන්න පුළුවන්. ඒකට ද්වේෂයක් වගේ තමයි පේන්නේ. වැඩ කෙරුවයි කියලා දැන් ওই කියපු විදිහට අපි වැඩක් කරගෙන යනකොට පිටිය සකස් වුණාට පස්සේ අපිට මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ දන්නවනේ අපි කියනවා හතරමයින් දන්නවයි කියලා. ඒ වෙනකොට උපක්‍රම දෙකක්. එක්ක මේ ලැබපු විවේකයේ බුද්ධ විඳින්න පුළුවන් නැත්නම් තව වැඩක් දාගන්න පුළුවන්. තව වැඩක් දාගන්න පුළුවන්. ඒ වෙනකොට තව වැඩක් දායි. ඒකට එතන ආය ආධුනිකයෙක් වෙලා මේ තමන්ගේ එදිනදා වැඩ ඔක්කොම කරන ගම ඔන්න ආය ස්ටයිල් ලයින් එකක් පටන් ටික වෙලා ගියාට පස්සේ ඒකත් අරකටම එකතු වෙනවා. ඉතින් දිගින් දිගට එක අලුත් දෑනොතන ජාතිය ලෝනෝනගේ කියලා මේ මුනිදාස කුමාරතුංග කියලා තියෙනවා. ඒ මත ලැබපු විවේකයට දාගන්න දේ නරක දෙයක් නම් දාගන්න එපා. දාගන්න දේ අඹරගෙන කන්න පුළුවන් දෙයක් නම් දාගත්තර කමන්න. ඊට පස්සේ ඒකත් මෝලට යනවනේ. ඔය චරිත දෙකක් තියෙනවා. ඒකට කියනවා ඩිෆෙන්සිව් and ඔෆෙන්සිව් කියලා. ඩිෆෙන්සිව් නම් ලබාගත් විවේකේ ලබාගත්ත ඒක දිගේ යනවා. ඒක නිකන් සාමාන්‍ය මම දකින්නේ සමතුපක්‍රමයක් වගේ. ලැබිච්ච විවේකේ අල්ලගත්ත එකේ වෙන මොනවාක්වත් ගන්න එහෙම ගියා. ඔෆෙන්සිව් ගියා නම් ඊගාට අවකාශ කියනවා ඔබ දැන් ඔය වැඩේ කරනවනේ පාස්වෙන් කරන මට පොඩ්ඩක් මේ වැඩේ කරලා දීපන්කෝ. යුතු හැකි රුචි බැලුවා කෙරුවා. දාගත්තනේ මල්ලට ඊට පස්සේ ඉච්චර උක දෙයක් නෑ. අර මනසට සේවිකුත් වෙලා තියෙනවා. මට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඉතින් හැමදාම එයා ඔෆෙන්සිව්. ඕන කෙනෙකුට කාටට අවශ්‍යතාවයක් තියෙනවා කියන්නේ මට පුළුවන් වෙලාවට මම කරලා දෙන්නම් කියලා පැවරුමකුත් කරනවා. අරෝගේ මම මයිලකට එන්න බෑ මම භාවනා කරනවා මට කතා කරන්න එපා. ඉතින් ওই දෙකම මම දැකලා තියෙනවා චරිතය. ඒව පස්සේ මාරු වෙනවා. ඒකිනෙකට ඉන්ටර්චේන්ජ් යනවා. ඉතින් ඒකෙදි මේ ලොකු ස්වාමීන් වහන්සේගේ තිබුණේ අල්ලගත්ත විවේකේ තියානින්. හැබැයි කියනකොට කියනවා එහෙම කරන්න එපා. අලුත් වැඩ මොනවා හරි කරගෙන ඉන්න. යකායේ කම්මල වගේ ඔළුව තියාගෙන නැත්නම් පිස්සුගේ ඉන්නව අර විවේකේ ආපු ගමන් නීවරණ එනවා. දන්න ශේෂ්ත්‍රී විවේක වෙච්ච ගමන් ආයෙ නීවරණ එනවා. එක්ක මාන්න එනවා. දැන් වෙන වැඩ කරගෙන ගියම ආය ආදුනිකෙක් වෙනවනේ. දැන් මගේ ශේෂ්ත්‍රි මම දන්නවා මේ වැඩ ඉගෙන ගන්න. ඒ කාටල් සල්ට් එක ගාලා පොඩමට කියලා දෙන්නකෝ කිව්වම ආයෙසරයක් සෙකන්ඩ් වෙලා ඊට පස්සේ ඒක හරියට පස්සේ ආයෙ මාන්නේ නගිනවා. උගන්වපෙන්නව ගණන් ගන්න නැතුව යනවා. ඉතින් ඒක පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවකට අහවල් දෙය බෑ කියලා නෑ කියලා කරන්න බෑ කියලා දෙයක් නෑ. භික්ෂුව කියන්නේ බුදුහාමුදුරන්ගේ ගෝලෙක් බුදුහාම කියන්නේ අර්හය සුදුසා.
අරහත් වෙන්න මේ යංගලන්නේ නිසා අහවල් වැඩේ භික්ෂුවට ගැළපෙන්නේ නැහැ කියලා දෙයක් ඇත්තේ නැහැ. ඔය කතා කරන්නේ හොඳ කැඩිච්ච කට්ටිය. අපි බුදුහාමරෙන් ගෝලිය බුදුහාමරේ පළවෙනිම ගුණේ අරහං. සුදුසා. ඕනම දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන් කිසිම දෙයක් ඇත්තේ නැහැ. හැබැයි ඔය කියන තරම් සිලිලාරයක් නැහැ ඔයදී. ඩෝපමයින් එන්සයිම් එක එන්නේ නැහැ. ඉස්සල්ලා සැරේ හෝ ගාලා එනවා. ඊට පස්සේ ඒ ආතල්ලෙක් ගන්න සෑහෙන කුඩු ගහන්න වෙනවා. ඉතින් එහෙම ඥානানন্দ සාන්ති ඉන්න කාලේ එහෙම එන්ජින් එකක් විතරක් තිබිලා බෑ කිව්වා මේ කෝච්චියට. පිටිපස්සෙන් අලියා එන්ජින් එක දාන්න ඕනේ කිව්වා තල්ලු කරන්න. පිටිපස්සේ මේ ළඟදී පැවිදිච්ච යමුත් පුළුවන් ප්‍රමාණයෙන් තල්ලු කරපන්. ඒතර මම ධම්මසුනෙත්තලා හැම අපි ඔක්කොම හිටියේ ආදුනිකයෝ අපි නවකයෝ. ඒක නවකය කියලා හිතන්න එපා. අලගල්ලෙන් උඩහට නගිනකොට මේ කෝච්චියට පිටිපස්සෙන් අලියා එන්ජින් එක දාන්න. ඒක නතර කරලා තියෙනවා පල්ලෙහාට එන්ජින් කෝච්චිය ඉන්දිස්ලා පල්ලෙහාට ඇවිල්ලා කොහෙද අලව්වේ නතර කරලා තියෙනවා. අලව්වේ නතර කරලා කෝච්චිය යනකොට පිටිපස්සෙන් තල්ලුවක් දෙනවා. ඉතින් අලගල්ලට යනකොට හැතැම්ම පහක්වත් වේගේ නැහැ. මේකස් මේ ඒ ග්‍රේඩියන්ට් එක 105ක විතර තියලා තේ ස්ටේට් වල පාරවල් කපන්නේ. රෝඩ් රේසර් එකේ ගානට ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සුන්ට කෝච්චියට බහැලා නැගලා බහැලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මිනිස්සු බඩු හොරකම් කරනවා. ඇරලා තියෙන කන්ටේනර් තිබුණත් ඒ මිස්සර තිබුණා නේ මේව. එතචම් බඩු අරගෙන බඩු දානවා. එක මේ අලගල්ලේදී මිනිහෙක් මරලා කෙල් යූරියා උරේකට දාලා කෙල් නැට්ටක් දාලා බැඳලා කෝච්චිය දාලා තිබ්බා. නමක් ගමක් දාලා තිනවා කොහෙද දන්නේ? බඩු බානකොට මේ බඩුවක් තියෙනවා අයිතිකාරයෙක් නැහැ. මේ කේල් නැට්ට තියෙනවා බලනකොට කේල් කනක් වගේ පේන්නේ ඇතුලේ තියෙන මිනිහක් කපලා දාලා. ඒසකොට පිටිපස්සේ ඉන්න කට්ටිය ඉතින් ඒක පටවන්න බෑ කාටවත්. උඹ මෙහෙම කළ යුතුයි. උඹ නාමු මැදස්ති එන්න ඕනේ. මේ වතපිලියොත එක එහෙම නැහැ. ඒ කෙනා තෝරගන්න එක තමයි ගුරුවරගේ දක්ෂකම. එම් කරන්න පුළුවන් කෙනා ආසාවෙන් කරන කෙනා ප්‍රශ්නයක් නැහැ. වැඩිමහල් බාල ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේට කර දීපන්. පැනලා දෙන කට්ටියකුත් තියෙනවනේ වැඩ බැරිට ටාසන්ලා. ඒ කට්ටියත් එක්ක ඒවත් ගුරා වැරදෙනවා. දක්ෂ කට්ටිය ගත්තේ නැත්නම් ඒත් ගුරාට වරදිනවා. මොකද අදින්න බෑ. මේ වැඩේ අදින්න බෑ තනියම. හැම පැත්තෙම සපෝට් කරන්න. ඉතින් අපි ළඟත් ඇතුළක ඇත්තටම වැඩ කරන්න ඕනේ කියන පුරුෂයා ඉන්නවා අපේ හිතේ. මේක බය අඩුකමක්ද, නෝන්ජල්කමක්ද, එහෙම නැත්නම් මේකද මහානකම කියලා එක පැත්තකින් මේ කතා කරන සුචරිතවාදියෙක් ඉන්නවා. මේ පැත්තකින් ඉන්නවා කඩප්පුලියෙක්. කියන්නේ කඩාගෙන යන කෙනෙක්. ඉතින් ওই දෙක තමයි ගෑණි මිනිහයි කියන්නේ. ඇතුලේ දීගේ කනවා. දැන් මොකද්ද කියන්න ගියේ? කිව්වා මං හිතන්නේ සන්නස මේ මතක නැහැ කියන්න කීක මතක නැහැ. නෑ මං කිව්වේ කාලෙත් එක්ක ලිහිලීමක් තමයි මට දකින්න තියෙන්නේ කියලා සන්නස. මම ඒකට කට දැම්මේ ලිහිල් වුණාට පස්සේ අලුත් ඒවා දාගන්න චරිත තියෙනවා. ලිහිල් භාවයේ රැකගෙන යන චරිත තියෙනවා. සාමාන්‍ය මොනවා හරි දුවන්න මොනවා හරි ටිකක් තියෙන්න ඕනේ කියලා තේරිලා තියෙනවා. අලුත් දෙයක් තියෙන්න ඕනේ කියලා මං කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි මොකක් හරි එකක් අලුතෙන් දාගන්නව කවටරි කියනවා මොනවා බැරිකමක් තියෙනවනේ කියන්නේ මං කරන්නේ මාත් බරපතල වැඩක් කරන්නේ. ඒකට දිනපොත ලියලා තියන්න කියන නිතර මං අවල් වැඩ කරනවා. කවුරු ආපුවම මම මේ වැඩේ තියෙන්නේ මට අවශ්‍ය නම් මම මේ කරලා දෙන්නම්. ඕක නැති වුණාට මට වැඩ තියෙනවා. සොයනස් තව දෙයක් මේ අර කියපු කතාවකින් මතක් වුණේ අර ස්ලම් ඩොග් කතාවක් කියවනේ සොයනස් අර ෆිල්ම් එකක් ගැන කිව්වේ. ඒකේ දැන් අර අසුචි නාගෙන යනකොට දාස් ගණන් මිනිස්සු අයින් වෙලා ඉඳ දෙන්නේ අර ගඳ. උගේ ඇඟේ ගඳනේ. ඌ යනකොට පේන ඔක්කොම ඇඟේ ගෑවිලා. ඌ මෙහෙම දානවා. ඌ කෙලිම ගියා මෙන්න අමිතාබ් බච්චන් ගාටම කියලා දාන නතර වෙන්නේ. අර කක්ක කර දාන ගියත් ඈ ඌටත් හම්බ වෙනනේ. ඒ වගේම තමයි රජීව් ගාන්ධි මරන්න හදනකොට බඩදරු අම්මා කෙනෙක් ඇවිල්ලා මල් මාලයක් දාන්න ආනවා. සිකියුරිටි ගාඩ් කියන බෑ කියලා. ලේඩි කෙනෙක් කියන්නේ. දෙන්න බෑ කියලා. ඉතින් අර ගෑණි බඩදරුයි අමාරුයි කියනවා මට මල් මාලේ දාන්න රජීව් ගාන්ධි කියනවා එන්න දෙන්නකෝ කියලා. එන්නේ මෙතන බැඳලා තියෙන බෙල්ට් එක තමයි. ආවා මල් මාලේ දාන විදිහ දාන්න ගියා වැටුණා නැමුණා ක්ලික් කරා. බං යරයි. ටික හොඳටම දන්නවා ඇමරිකන් ඉන්දියානු ඔත්තු සේවයේ වෙච්ච දේ. හොයන්න යන්න බැරි තරම් භයානකයි රහස් සංවිධානය. ඒකේ කැලලක් තමයි ලංකාවෙත් තිබුණේ. ඉතින් කොහෙද ලංකාවේ රජයේ රහස් සංවිධාන හොයන්නේ? ඉන්දියානු රජයටත් බෑ. ඒත් ගාන්ධි කෙනෙක්මයි රජීව් හරි ගාන්ධි හරි කියන කෙනෙක් තමයි ඒකත් කරලා තියෙන්නේ. ලස්සනට ලියලා තිනවා බියොන්ඩ් ටයිගර්ස් කියලා. ඒක නිසා ඔය බරපතල සංවිධාන ආපුවාම රජය කරන්නේ හැප්පෙන්න යන්නේ නැහැ. මොකද රජයට වැඩි බලවත් වෙව්වා.
ඉතින් ඒ වගේ මේ කෙලෙස් සතුරා කියන එක නා අපිට එහෙම අභියෝග කරලා වාසි බස්තරන්න බෑ. අපි කිව්වට බුදුහාමුදුරුවෝ මාර් පරාජය කරුවයි කියලා නෑ. බුදුන්සේ මාර්යාගේ තියෙන ඉඩෙන් පැනලා ගියා මිසක්කා මාර් පරාජය කරුණා ඊට පස්සේ ආයෙ මාර්යා ඉන්නේ. බුදුසෙන්වන්සේ ගියේ මාර්යා කී නෑ. එයා ඉන්නවා. ඉතින් අපිට අර තියෙන පොඩි ආයුධ ටිකක් තියලා ගියා. මෙන්න මේ ටිකේ ෂේප් එක හැබැයි බැරි වෙලාවත් මිනිහා පරද්දවන්න පුළුවන්. මිනිහා ගිතනට නේ අපි ඇවිල්ලා ඉන්නේ. මොන පිස්සුද? අපිට තියෙනව කකුල් දෙක දිගානකන් ඉඳලා තව කවුරු හරි කෂ්ඨ ඇදගෙන අද්දේ දාගෙන යන්න බෑ. ඉතින් මේ ළඟදී මිනිස්සු කතාන කියනවා මේ ආනාපානිය කියන්නේ මේ ඇරෙන වැහෙන දොරකින් අවශ්‍ය වෙලාවට එළියට යන එක. දොර වැහිලා තියෙනවා හැප්පෙන්න යන්න එපා. දොර ඇරලා තියෙන වෙලාවේ ආර්දනා කරක ඉන්නත් එපා. වැඩේ කරගනින් ආපහු වෙනකොට වැහිලා පොඩ්ඩක් හිටපන්. ඇරෙන වෙලාවට ඵලයන්. ওই දොර නිතරම ඇරෙනවා වැහෙනවා. මේක මං එනකොට අනිවාර්යෙන් ඇරලා තියෙන්න ඕනේ. හතුර එනකොට වැහිලා තියෙන්න ඕනේ. ඔය කාගවත් න්‍යාය පත්‍රය එතන වැඩ කරන්නේ නැහැ. අවස්ථාව විතරයි තියෙන්නේ. ඒ නිසා මම දන්නේ මේ පැවිදි ජීවිතේ මේ කොරෝනා මේ අරණ්‍ය වාසී ජීවිතේට ලස්සන අභියෝගශීලී එහෙම නැත්නම් අපි ඒ වුණත් ඉතින් මැරෙනවනේ. එහෙම ජීවිතයක් නම් මං හිතන්නේ එහෙම දාම නැහැ හැම තැනම නැහැ. අයියා කින්දී මල්ලි යනවා මල්ලි කින්දී අයියා යනවා යාර රුපියලයි ගන්නවනම් ගන්න හොර නැහැ බොරු නැහැ වංචා නැහැ. පුළුවන් නම් කම බැන්න කම. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සමාවෙන්න මේ ප්‍රශ්නේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ දේශනා කරා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා කියලා ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ මගේ මේ හිතේ තියෙන දෙයක් මේ මෝඩ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. එතකොට යුතු හැකි රුචි කියලා දේවල් අපිට කරන්න කියලා දැන් හිතට දාගෙන තියෙනවා. එතකොට දැන් ওই දෙකේ මැදද අපි කරන්න ඕන කියන එක මට පොඩි ගැටලුවක් එනවා. යුතු හැකි රුචිත් කවුරුත් විනින්න අපිටමයි තියෙන්නේ. මේ ආමසු මට මේ දේ කරපන් කියන ඉතින් මම කල්පනා කරලා බලන්න මෙයා කර යුතුද නැද්ද කියලා. ඉතින් යුතු නැත්තම් කිරීමේ නොකිරීමේ අයිතිය මට තියෙනවා. ඉතින් ආමසු කිව්වා ආමසු වැදගත් එක කිව්වා බෑ. ආමසුන් අපි කියන්නේ ඔප්පු කරලා පෙන්නුවා හරි නැතුව යුතු නැහැ. ඒ යුතු නැති එක එයා නෙවෙයි තීන්දුව කරන්නේ. සර්බලදාරි දෙයියන් නැහැ මම තීන්දුව කරන්නේ. ඉතින් හැකි මට බෑ ආමසුනේ මට ඔක කරන කිරුවොත් හොඳයි මට බෑ. හැකි යුතු හැකි තිබුණත් රේන්ජ් එකේ රුචි දේ විතරක් කරන්න කියලා 100%ක් හරියනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් ඕනම දෙයක්. එහෙම භික්ෂුවක් නිසා අවල් දෙයක් කරන්න බෑ කියලා නේ ඕන කෙනෙක් යෝජනා කරනවා. යෝජනා කරාට ඒකෙන් සම්පජඤ්ඤ 4 තියෙනවානේ. ගෝචර සම්පජඤ්ඤය, සාත්තක සම්පජඤ්ඤය, අධම්මෝ සම්පජඤ්ඤය, තමකද්දයක් තියෙනවා සප්පාය. ඔය සප්පාය තමයි රුචි අරුචි කියලා. මේ හැකි නොහැකි කියලා කියන්නේ ඒකේ ඉතිංශේ තුනට කඩලා පෙන්නනවා. යුතු හැකි රුචි කරලා බලන්න කිව්වා 100%ක් හරියනවා. ඔබ රුචි දෙය කරපන්. ඒකට ඔබ වග වෙනවනේ. රුචි දෙයට ඉස්සෙල්ලා හැකි වැකියාව බලපන්. බැරි දේ කරන්න යන්න එපා. ඊට ඉස්සෙල්ලා බලපන් යුතු අයුතු. ඒක මේ යෝජනා කරන එකනට දෙන්න එපා. ඒ chance එක. ඒ Tamange තියෙන ආගේ ආඩම්බරයන් මට්ටම් තියෙනවනේ. රුචි අරුචිකම්. ඊයනෝ තමයි යුතු බලන්නේ. ඒවට උපමාන දීලා තියෙනවා බුදුරජාණන් මහාපදේශ වශයෙන්. එහෙම නැතු බුදුරජාණන්සේ තීන්දුව කරන්න දෙන්නේ නැහැ. බුදුන්සේ එහෙම නිෂ්ඨාවට විනිශ්චයක් කිසිම තැනක දීලා නැහැ. ඒ කෙනාගේ ස්වච්ඡන්දයට ඉඩ දීලා තියෙනවා. ඒකට වැඩියෙන්ම දීලා තියෙන්නේ දරුවචන් වහන්සේ. ඉතින් කට්ටිය අර පොත පෙන්නලා විනය පෙන්නලා අපිට එනවා අරක කරපන් කියන්නේ. ඒ කියනවා මේ ඔය පොත විනය පොත උඹට විතරක් නෙවෙයි අපිටත් අයිති. ඔය පොත තියලා ඵලයන් මම බල්ලා පොතට පස්සේ කියන්නේ. මේ දැන් කරන්න ඕන කන රත් වෙන්න දෙකක් ගන්නවා. ඔය ගන්ධරුව පැවිදි කර සන්තෝෂ කරන්නේ නෙවෙයි මම පැවිසුනේ. උඹ කවුද? උඹට ඔය පොතේ තියෙන වටිනාකම මටත් තියෙනවා. ඔය පොත පෙන්නපන්. කාරණා කියපන් ලියලා තියලා ඵලයන්. මම ඕනේ වෙලාවක උඹට කතා කරන්න දවස් දෙක තුනකින් මම අහක දාන්නේ කරලා දෙන්නම් කියලා. ඉතින් එහෙම තත්ත්වයක් නැතුව කවුරු හරි ඇවිල්ලා මේ අපිට න්‍යාය පත්‍ර හදන්න එනවනම් ඒ නෑ ඉතින් සෝරි තමයි. එක්ක ඌ එක්ක මං. ඒ නිසා අපි පැවිදි වුණේ ඔය කාගෙන්වත් අවසර අරගෙන නෙවෙයි. ඒ නිසා ඒගොල්ලෝ ඕන කෙනෙකුට අවසර දෙන්න. අපි ෆිල්ටර් කරනවා. යුතු හැකි රුචි. රුචි දේ බලනකොට කරන්න ඕනෙත් නැහැ කෙරිලා. ඉතින් හැම කෙනාම මේ තමන්ගේ රුචිය කරනවා නිවනක් ඕනෙත් නැහැ. මේ වැඩේ මට කරන්න ඕනේ මං කරා. මොකද්ද ප්‍රශ්නේ? ඒකෙන් එන්නේ ඒකේ අපි කියමු නරක ප්‍රතිපල ප්‍රශ්නයක් නැහැ. ඒ මම බාර ගන්න. ඒ ඔයගොල්ලෝ ඉන්න එපා. ඔයගොල්ලෝ මේ පොදුවේ ගත්තොත් නේ විනිශ්චය. පොදුවේ උත්තරේ එන්න දෙන්නේ පොදුවක් නැහැ මේකේ. ඉතින් ඒකෙදී ඔක්කොටම අමතක වෙච්ච තැන තමයි ඔය කොරෝනා වලදී ඔය නීතිකා මේ සමීකරණකාරයෝ නීතිකාරයෝ මේ මම දැන් මෙතන කියන පොයින්ට් එක පෙන්නුවාට පස්සේ තමයි ඔය නීති ඔක්කොම එළියට එන්නේ. මම දැන් මෙතන කියන එකට නීතියක් නැහැ.
ඒකේ තරම් ක්ෂණ බංගුරයි. ඒකේ තරම්ම විනාශ වෙන සුළුයි. ඒකේ මේ අටුවාව ටිති කියලා කරලා තියෙනවා. ඥානදහමෙම ටිතක් කියලා එකක් නෑ. මේක ටිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායතු. ටිතිය කියන එකෙත් පෙරලියක් තියෙනවා. ඕකේ මොන නීතිද? ඕකේ මොන ව්‍යවස්ථාද? එහෙම ස්ථාවර කරන්නේ තේරවාදයේ කියන්නේ පටලවාගෙන ඉලා. තේර කියලා කියන්නේ ස්ථාවර කියන වචනේ. එහෙම එකක් තියෙන්න බෑ. එහෙමනම් අර අනිත්‍ය සංකල්පෙට යන්න බෑ. ඒකයි අද තියෙන හැම ප්‍රශ්නයකට ගියාම විරුද්ධව කවුරු හරි ඉන්නවා. ඒ විරුද්ධ පක්ෂය අපිට දෙනවා මේ ප්‍රගතිය බාධා කරනවා. ඒක පාක්ෂිකයි කියලා නෑ. විරුද්ධ පක්ෂයක් නැත්තම් තමයි පාර්ලිමේන්තුව අප්සෙට්. විරුද්ධ පක්ෂයක් ඉන්න ඕනේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනම වාදයක් නැගුවොත් අපි දැනගන්න ඕනේ ඒකට අනිත් පැත්තක් තියෙනවා. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න වාදය කියන්නේ. එහෙම ඒක පාක්ෂිකව දෙයක් නෑ. අනිත් පැත්ත මරන්න ඕනේ නෑ. යාට අදහස් පළ කිරීමේ ශක්තිය වෙනුවෙන් මම අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා. මට විරුද්ධව සටන් කරන්නේ. ප්‍රශ්න නෑ අදහස් එලි කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් එහෙම නැති අධිකාරී ශක්තිය ඇති මන් දන්නේ නෑ. නමුත් එහෙම ඒක ස්වභාවික නෑ. ඒ නිසා යුතු හැකි රුචි කියනකොට ඒක මේ යුතු අයතු අනුන්ගේ යුතු අයතු නෙවෙයි. තමන්ගේ යුතු අයතු කියලා හිතාගන්න. ඒකටත් ඒකෙන් එන මේ පසු ප්‍රතිචාර මේ කියන්නේ නරක හොඳ ප්‍රතිඵල මම දරන්න කැමතියි. එනු බලනකොට අපායට ගියත් උට මුකුත් වෙන්නේ නැහැ. අපාය දෙන දුක මම කැමතියි. මොකද්ද ප්‍රශ්නේ? මේ දැන් මේ ඉන්න එකට වැඩි ලේසි මං හිතන අපාය. මේ තියෙන කචල් මුකුත් නැහැ. ඒක පාක්ෂිකයි උන් ආවා මේ මාවද කටු ඉඹලේ නැග්ගුවා. මොනවා හරි ලේවුණු ගිනි හරි දාලා වක් කරලා කවනවනේ. කොරෝනා තරම් අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඔය මේ අපේ පරණ තියුණු භාවනා තලයේ පුරාවට පිටිය පුරාවට අපාය බය ගහලා තිබ්බා. මේ ධම්මනි සන්ත්‍යාමසයන් ක්‍රමේ. එක්කෙනෙක් කතාලෙම මේ අපාය බය පෙන්නලා තියෙන දේව ස්වභාවය. අපිත් අපායක් තියෙනවා. ඒක එක කාරණාවක් විතරයි. මේකත් අපායක්. අය වෙනම අපායට ගිහිල්ලා යම රජුරෝ කමෙන් අං තියෙන වලිගේ කට්ටක් තියෙන ඒ කට්ටියක් දැන් ඔය ඉන්න කට්ටියක් තමයි. යම රජුරෝ තමයි. ඒ නිසා මේකම අපායම මේකම දිව්‍ය ලෝකේ කියාගෙන අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකේ නෑ දන්නේ කියලා ඉන්නවනේ මම හිතනවා එතකොට හරීම කිට්ටුයි කියලා නිවනට. සොයන්නාංශ ගැටලු දෙකක් තියෙනවා. ඔබ වහන්සේ අර උදේ පාන්දර දේශනාවේ සඳහන් කර පරිදි පුද්ගලයෝ 4 කණ්ඩායමක් පිළිබඳව සඳහනක් ඉදිරිපත් කරා. අර මහසීසයඩෝගේ පොතේ තියෙන උග්ගටිතඤ්ඤ මේ 4 නෙමෙයිද? නෑ ඒකටම සම්බන්ධ තමයි ස්වාමීන් වහන්සේ. අර උග්ගටිතඤ්ඤ විපරිත්‍යාඥ නෙය්‍ය පදපරම කියන 4 දෙනා. ඒකේ ස්වාමීන් වහන්සේ මගේ පළවෙනි ගැටලුව තමයි ඔය පුද්ගලයෝ 4 දෙනා වෙන්වෙන්ව හඳුනා ගන්න ක්‍රමවේදයක් තියෙනවද? ඒක තමයි ධම්මනි දැන් ත්‍යාමතුරු මේක හදන වෙලාවේ අර හාමුදුර කෙනකින් අහලා තියෙන්නේ. මේක හදන වෙලාවේ ධම්මනි දැන් ත්‍යාමතුරු මුළු බූදලෙම දාලා මේ අක්කර 5ක් දෙන කාලේ අක්කර 100ක් අරගෙන අක්කර 500ට නගලා එකයි 485ට නගලා කරන යනකොට හාමුදුර කෙනෙක් ඇවිල්ලා අපොයින්ට්මන්ට් එකක් ඉල්ලවලු. ඊට පස්සේ කවලු වැඩනේ. කමන්නේ හාමුදුර කෙනෙක් නේ කියලා ජර්මන් ධර්මද දීලා ඊට පස්සේ කවලු මහත්තයෝ මෙහෙමයි. ඕක ඔය ඔක්කොටම හරියන්නේ නැහැ. ඕක මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් ඔය නෙయ్య උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ අයට තමයි ඕක හරියන්නේ. එහෙම නැත්නම් භව්‍ය පුද්ගලයන්ට විතරයි හරියන්නේ. අනික් අයට ඕම කෙරුවට තටමවට නිවන් දකින්න බෑ කියලා. ඉතින් අහමුරුකෝල ඇත්ත මම ඒක දැන හිටියේ නෑ අනුකම්පාවෙන් තමයි ආවේ කිව්වලු කතා කරන්නේ. මේකනේ මම අපොයින්ට්මන්ට් එකක් දුන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද මේ මේ පාරමිතා පිළිලා තියෙනවද කියලා දැනගන්න කියලා කිව්වලු. මේ ආමුදු. ඒකට නම් ක්‍රමයක් නෑ. හරි. දැන් ඔබ වහන්සේ පාරමිතා පිළිලාද කියලා ඔබ වහන්සේට මැනගන්න පුළුවන්ද? දන්නේ නැහැ. ඔබ වහන්සේ දන්න ක්‍රමයක් දාලා මට පාරමිතා පිළිලාද කියලා කියන්න පුළුවන්ද? දන්නේ නැහැ. මං හිතන සාංශ යෝජනාවක් කරන්න. ඔබ වහන්සේ බයින්න මං උතෙන් වහිරියෙන්න මට වඳින්න. මේ වැඩක් කරන එකක් අවුල් කරන්න එපා. දන්න මගුලක් කතා කරන්න. මම අපොයින්ට්මන්ට් එක දෙනකොටම අකමැත්තෙන් තමයි දුන්නේ කරුණාකරලා යන්නේ කියලා. ඊට පස්සේ අර ගර්ජොෆ් කියලා මිනිස්සෙක් හිටියා මම 1919 රුසියන් යුද්ධය යන වෙලාවේ එයා මේ එළවෙන් ධර්මයේ කියලා දේශනා කරනවා. මේ ඒතකොට ලංකාවටත් ඇවිල්ලා ගිහලා තියෙනවා 36 දිනක් ගිහලා තියෙනවා වඩෝ ධර්මය හොයන්න. ඔක්කොම මැරිලා. මෙයා විතරයි ඉතුරුලා ඇවිල්ලා රුසියාවේ කෙරුවේ ප්‍රංසෙත් එක. ඉතින් ආ දේශනා කරනකොට ඉතින් අර මිනිස්සු අහනවලු මේ එළවෙන් ධර්මයේ ඔයාව අද්දකලද කියන්නේ කියලා. ඉතින් අහනවලු මං හා කිව්වත් බැරි කිව්වත් ඔයාට වෙරිෆයි කරන්න පුළුවන්ද කියලා අහනවා. එහෙනම් මොකටද කියලා වැඩේ උත්තරේ? මම මේ කියන්නේ හරි වැරදි පරීක්ෂා කරන්න පුළුවන්ද? වැඩ බැන්න මං හා කිව්වහම මොකෝ බෑ කිව්වහම මොකෝ දන්න මගුලක් කතා කරන ඕයි.
අපිට මේ ඔය එක නිවන් දැක්කයි කියලා මොකෙද ඔප්පු කරන්නේ? දැන් අපි බ්‍රේන් වේව් ස්ටාර්ටර් එකට දාලා EEG දාලා මේ දවස්වල එන ෆයිට් එකක් ගෙසිලා නිවන් දකින්නකොට කහා පහට වෙනවද රැස් වීදුනද කියලා බලන්න. අම්මෝ ඒකට තියෙන මේ එළවුම. එහෙම ගන්නෑ බුදුජානනාංශෙත් කියලා තියෙනවා බොහෝ ඇසුරෙන්මයි කියන්න තියෙන්නේ ඒත් බොහෝ කල් ඇසුරි. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. කවුරු හරි මේ ඇඟිල්ල ගහලා කියන්න පුළුවන් නම් කුත්තු කරලා මේ නිවන් දැක්කයි කියලා වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙව්වා ඔය පට වියාපෝ තේජෝ හතරක් තියෙනවා. ඒක වෙන් කරන්න පුළුවන්ද? අපි හිතන මේ පටවි කිව්වම රාමු කරලා එතන තිබ්බහම ඔන්න පටවි කිව්වහම ලකුණු හම්බෙයි කියලා. පටවි වලට ජීවත් වෙන්න බෑ ඊතර තුන නැතු. ඔක්කොම මේ හිතින් අද මේ කොරෝනා කියලා මගුලක් වෙන් කරගන්න හැදුවට එහෙම එකක් නැහැ. මේ රෝග ලක්ෂණ ටිකක් එකතු කරලා කොත්තු රොටියක් වගේ එකක් ගහලා තියෙනවා. ඉතින් මේකට කොරෝනා කියනවා. ළඟින් යන රෝග ලක්ෂණයක් ආපු ගමන් කොරෝනා කියනවා. දැන් කොරෝනා නොඉන්න රෝග ලක්ෂණ හදාගෙන. දැන් ලයිස්තු කියන්නේ එංගලන්තේ කියන හරියක් බොරු කියන්නේ. කොරෝනා මරණ ඔක්කොම යට ගහනවා. PCR පරීක්ෂා නොකර නිකන් ඉන්නවා. මේ තනි කර මේ නම් කරණයක් විතරයි තියෙන්නේ. ඒ කාලෙන් කාලට අපි අපච්චි ඉන්න ගානිකෝ සායම් බොරු කියලා කියනවා. රෙදි වලට සායම් අල්ලන්නේ නැතිලු බොරුවක් ගියේ නැත්තම්. මේ රෙදි සායම් ගන්න කට්ටිය සායම් බොරු දෙනවලු. ඉතින් කට්ටිය කනවා. ඒ දවස්වල තිබුණාට දන්දමාලි ගාරස් සීතනවා කියලා එකක් තිබ්බා. වදක හසුදිය කියලා එකක් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? ඈ? කිරිබත් ඔව් ඒ වගේ හරියට මේ ඒ දවස් පුංචි කාලේ අපිට ඔය එච්චර තේරුමක් නැහැ. අපිවම ගෙනියන්නේ නැහැ දන්දවාංශිකේ ප්‍රසිද්ධම බලන්න. පයින් යන දුර වගේ 74යි. පුංචයිලා එහෙම තමයි යන්නේ. ගිහිල්ලා බල්ල ඇවිල්ලා ඉනවා වෙනවා කියල්ලෙලල් නැහැ. දැක්කද? දැක්කත් කියනවා නැත් කියනවා. කියල්ලෙලල් නැහැ. ඔය ධර්මරාජික තුනක් මේ විද්‍යාපදාසනය. ඒ තියෙනවා මේ වගේ බටයක් දාලා සතපත් දුන්නාම පුදුම සතා පෙන්නනවා. ඈ? අමුතු සතා පුදුම සතා කියලා. ඉතින් කට්ටිය සතපත් දාලා බලපුවාම කණ්ණාඩියේ මූණ පේනවා. කියන්නේ නැහැ ඊගාවේ මූ කරවන යනවා. ලෝකවල ආයෙ වෙලතේ ඔන්න අපි ගෝණි එළුවා 710යි ගෝණි එළුවා. ඉතින් එන්නට ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් කට්ටිය ගියාට පස්සේ ගෝණියක් එල්ලලා පෙන්නනවා. ගෝණි එළුවා. ඇද්දත් පුටුව. ඔය සද්දාය වැඩි ගන්න ගියාට පස්සේ පුටුවක් ඇදලා පෙන්න ඇද්දත් පුටුවමයි නැත්තත් පුටුවමයි. ඕවා දෙකක් තුනක් කෑවට පස්සේ කොරෝනා කයිද අපි මං කියන්නේ. ඕවා පොඩි කාලේ කෑවේ. ඕවා ඔක්කොම විහිළු. කොරෝනා එල්ල මැරෙන්නේ වෙනම කතාවක්. මං කියන්නේ ඒක පුංචි ලෙඩක් කනම නෙමෙයි කියන්නේ. මේ දෙන්න ලනු කනවද? මේ අකුන්ට වෙන දෙයක් නැද්ද අද කතා කරන්න? කීයක් දේවල් තියෙන ඔක්කොම යටයි. මේ මොකක්ද හදාන්නේ? ඉතින් උග්ගටි තංජු විපංචි තංජු වගේ තමයි කොරෝනා පළවෙනි වර්ෂන් එක දෙවෙනි වර්ෂන් මේ 19 1919 වර්ෂන් එක ඔය. දැන් 21 ඉන්නේ. ඔය ඉතින්ලා 4 සැරයක් ඇවිල්ලා තියෙනවා. මේ සැරේ තමයි යෝග ටිකක් වෙන මේ නිකන් මනමාලි වෙලා දොරට වඩලා වැඩි කිරුවේ. ඒ නිසා ඔය වචන ඔක්කොම නොදැනගත්තයි කියලා නිවනට කිසි බාධාවක් නැහැ. දැනගත්තොත් දන්නවා හරියට දැනගනින් කවුරු ඇහුවොත් උත්තර දෙන්න. එහෙම නැහනේ. මේ වචන දාගත්තට පස්සේ උගුර හිර වෙනවා. අර ස්වස්තික වගේ ලකුණක් උගුර හිර වුණා වගේ අභිධර්ම කාරින්ද වෙලා තියෙන්නේ. යණ තැන ඔයාට අභිධර්ම කතා කරන්න නැතුව ඉන්න බෑ. කතා කරන්න නැති කෙනෙක් ආවත් පොඩ්ඩක් ඉන්නකො මොකක්ද අප්පා නිකන් ඉන්නේ අභිධර්ම ඉගෙන ගන්න. ඔන්න කියලා පටන් අර ගන්නවා අර කවි පොතක් ලියලා තියෙන එකේ කුගේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුතෝ මක්කම කියලා ඒකේ කියලා තියෙනවා ගෑණිට කියන්නේ කියලා ගෑණි දික් අදලා දෙලා ගිහිල්ලා. ඊපස්සේ කෝපි කඩේට ගිහිල්ලා කියවනවා නිකන් කෝපි කඩේ වහන්න වෙලා. ඕම වෙලා මේ ආකාරයට ඉන්න දැනක් නැතුව ගිහිල්ලා තන දීර්ඝ කාව්‍යයක් ලියලා අහන්න කෙනෙක් නැහැ. දැන් මේ අද කාලේ පළවෙනි පොත් දිහා බලන්නකො. ප්‍රූෆ් බලන එක නෑ විතරයි කියවන්නේ. ඒකට පනතක් ගෙනව සොයන්නන්ස අලුතෙන්. පනත සම්මත කරේ නැහැ තාම. ඒකට පෙස්සමක්. ඒක දැක්කේ නේද? පෙස්සම දැක්කේ නේද? පෙස්සමේ කියන්නේ මේ හිතවත් අයට දෙයි නෑ නෑ එහෙම කරන්න බෑ. බුදුහාමර ඉඳාච්ච ඉන්ටර්නෙට් ඉඩ ඕනේ. ඔය කවුද තීන්දුව කරන්නේ මේක හරි මේක වැරදි කියලා ඔන්න අන්න පෙස්සම තියෙන මේ චන්ද්‍රතාම 15 දෙනෙක්ගෙන් යුතු මණ්ඩලයක් පත් කරලා දෙනවා. හරි ඒක ඔක්කොම පත් කරාට 15 දෙනා කවුද? නෑ ඒගොල්ලෝ කොහොමද තීන්දුව කරන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ එපයි කිව්වොත් කාටවත් පොතක් ලියන්න බෑ. ඒක ලස්සනට කරනවා එංගල මේ මම ඒකයි මම මේ සමිතියට අදහස් දැක්ුවේ මේ බුරුමේ හමුදා රජේ තියෙනවා නම් ඒගොල්ලෝ කියන්නේ පොතක පිටකවරයක් ගහන්න බෑ පොතක් ගන්න බෑ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියක් තියෙනවා ණයන්න වෙනුවට මූර්ධන ණයන්න දැම්මොත් පොත ගහන්න දෙන්නේ නැහැ. නන්නලල බේදී තියෙනවා. කවදාකවත් බුදු පිළිමයක් ගහන්න බෑ. කවදාකවත් හෙලිවල ගෑණික ෆොටෝ එකක් දාන්න බෑ. මේක හොඳද නරකද? ඉතිච්චරේ ප්‍රශ්නේ.
දැන් ආයෙත් ගිහිල්ලා තියෙනවා හමුදා රජයකට. මොකද අවුන් සාන් සූචි ආවා හැම ගහක් ගන්නම ජෝඩු හිටියා. මල්ලත්ත පෙන්නන්න බෑ. හැමදාම සුපර් මාකට් එකට හැම හාමුදුර කෙනෙක්ම කෙල්ලෙක් එක්ක ගිහිල්ලා මස් මිලදී ගන්නවා බඩු ආර්ථිකේ ගිහිල්ලා. සුපර් මාකට් ඇවිල්ලා ඕක දිනුවක් කියලා කියතයි. ඉතින් මම ඒ දවස්වල හැම අවුරුදු දෙකකටම සැරයක් යනවා බලන්න. මං කියන්නේ අර හමුදාවේ තියෙන නන්ලල්ල බෙදේ තියෙනක හොඳයි කියලා. මත් ඒක නම් ඕනේ හමුදා රජයක්. විවෘතාර්ථිකේ නම් කොල්ල තොල් සූපු කර ඉන්නවා. ඒක මේ බොහෝ මේක ඒ බුරුමේ ගහලා ගියා රැල්ලක් ගස් නෑ උණ්ඩ. ගස් නෑ මේ වාඩි වෙලා ඉන්න හැම එකේම කපල්ස්. අර විවෘත කරපු ගමන්. ඔක්කොම දී හමුදා රජය බැලුවා මේ මගුල් කරන්න බෑ අනිත් පැත්තේ ඇහුවා දැන් හමුදා රජය මං කියන්නේ ඒක හොඳයි කියලා. කොහොම නමුත් එහෙම මේ බුදුජානනාංශي දීලා තිනෝ මේ මහා උපදේශ. හැබැයි ඒක අනුන් වෙනුවෙන් පටවන්න නෙවෙයි දීලා තියෙන්නේ. Taman වෙනුවෙන් පටව ගන්න. ඒ නිසා අධිකාරී ශක්තියක් ගණයා කුලයේ ආවොත් පිරිහිනවමයි. සයන්ස් මගේ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. නෑ ඊට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දැන් කියන්නේ උග්ගටිතං විපංචිතං? ඈ? අද තියෙනවා. පේන්නේ නැහැ. ඔයගොල්ලෝ පවු නැහැ. පේන පින් කරලා නැහැ. ඒක තියෙනවා එහෙම එකක්. අපිට තේරෙන මට තේරෙනවා. ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක තමයි මන්ද කළු පින්නොකලේ. ඔය තව උඹ යංකෝ ඒකට ඔබට පේන වෙලාවක් එනවා. අන්න ඒකට ඔබට තට්ටු වෙනවා. ඒක. දෙවෙනි ප්‍රශ්නේ සොයන්නහන්ස. දැන් මහසී සයඩෝගෙන් පොතේ ඔබ වහන්සේ පරිවර්තනය කරපු ඔය පොතේ තමයි ඔය කරුණු හතර හොඳටම ඇදලා තියෙන්නේ. ඒකෙම එක තැනක තියෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන බණකදී විදර්ශනාව පිළිබඳව කියන්නේ නැතුව සමතේ පිළිබඳව විතරක් ප්‍රකාශ කිරීම නිසා එක්තරා පුද්ගලයෙක් ඒ දේශනාව අහලා මොකද ඔහුට රහත් වෙන්න පින් තිබ්බත් ඒ දේශනාවේ තිබ්බ අඩුපාඩුව නිසා ඔහුට ඒ අවස්ථාව අහිමි වෙලා දිව්‍ය ලෝකයක උප්පත්තියක් ලැබපු අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවගේ අවස්ථාවක් අපි අර පළවෙනි අවස්ථා හතරේ අඳුන ගන්න බෑ කියන එක යොදා ගත්තම ඒ අවස්ථා හතරේ උග්ගටිතඤ්ඤ වගේ තැනක ඉන්න පුද්ගලයෙක්ට යම්කිසි අසාධාරණයක් වෙන්න පුළුවන් නේද අර දේශනා ප්‍රාතිමෝක්ෂයෙන් එන දේ ආපු නැති නිසා. ඒකතර බුදු කෙනෙක්ට විතරමද ඒක උලුප්පල ගන්න පුළුවන් නැත්නම් ඒ පුද්ගලයාව නිවන් දකි මේ පුද්ගලයාට මේ දේශනාව ඇහුනොත් කියන එක වෙන පුද්ගලයෙක්ට නැද්ද ඒවර බුදුහාමුදුරන්ට විතරක්ම තිබ්බ ඥාන ශක්තියද? සුවිශේෂ ඥාන තියෙන බුදුන්සේ සත්තානං ආසයානුසේ ඥානයි කියලා. නමුත් බුදුන්සේකට තියෙන සම්මත ක්‍රමය කියලා තියෙනවා. දේශනාව චතුරාර්ය ශක්තිය මතක් කරන්නේ නැතුව අමතක කරන්න නතර කරන්න එපා. කොච්චර සෑහළු දෙයක් කිව්වත් අවසානයේ නිවනේ කුළු ගන්නලා නතර කරන්නයි කියලා. ඉතින් ඒක නිසා අපේ මහවංශේ රාජ කතා, චෝර කතා, ඒක දෙතිස් කතාම කරලා අන්තිමට මේකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ මොකද්ද මේ චතුරාර්ය සත්‍යය හමාතර කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් කිව්වා දැන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අර මනස කොට දාපන් කියලා. මේ මනස හිටිය හොඳටම අමාරු තැනක. ආධ්‍යාත්මිකට ගෙනල්ලා සීලය, සමාධිය ඔක්කොම මේවා කරලා සමාධිය හොඳ තැනට ගෙනල්ලා චැප්ටර් ක්ලෝස් කරලා ගිහිල්ලත් කිව්වා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ කෑවා වැඩි. මිනිහා ගිහිල්ලා දැන් බ්‍රහ්ම ලෝකෙ විජහාට ගිහිල්ලා කොට දාපන් කියලා. ඉතින් ඒ මනස හිටපු තැනේ බලනකොට ගෙදර ගෑණියම නම් හරි සතුටු වෙනවා ඇති මේ අපායක හිටියේ මනස දැනටම මේ මැරෙන්න ඉස්සලා මේ සමත ක්‍රමයකට ආවා. ඉතින් ඇත්තටම හොඳයි. වඩා හොඳ තිබියදී හොඳින් සමාප්ත කරනවා කියන එක අපරාධයක්. ඉතින් ඒක ඒ විදිහට සමස්තය බැලුවේ නැතුව පුංචි අංශු වශයෙන් බලන කෙනාට කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිනා හිටියට වැඩිය හොඳ තැනක ඉන්නේ ඇත්ත තමයි. ඒක නෑ කියන්න බෑ කාටවත්. නමුත් වඩා හොඳ කියන එකක් නැත්තේ නෑ බුද්ධාලෝකයේ තියෙන වෙලාවේ. බුද්ධ ශාසනය නැති වෙලා ඒක අමතක කරන්න එපා. ඒක අමතක කිරීමමයි ওই න්‍යාය වල තියෙන වැරද්ද. ඕනෙම න්‍යායක් ගත්තොත් ඒකේ නිවන නෑ. නිවන තියෙනවනේ නිවනට න්‍යායක් නෑ. නිවන කියන්නේ න්‍යාය අයින් කරන එකනේ. ඉතින් න්‍යායක් තුලින් ගිහලා න්‍යාය අතහැරෙච්චම නෑ පෝල් වෝල්ට් එක දාලා තියෙන්නේ. පිටිපැනීමේ මේක උඩටම ගියාට පස්සේ පොළ විසි කළා දාපන්. ඉතින් ඒකට කියන්නේ ගුණමගුකම කහෙලපහ වුණාට පස්සේ හැරමිටිය විසි කරන කතාව. ඉතින් මේ දේ තේරුම් ගන්න බැන්න අපි කියන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙනවා කියලා. මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව නැතුණාට කමන්නේ. නමුත් මේක පිළිගන්න ගතිය. උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ඔය හටගන්න හැමදේම නැති වෙනවා. ඒකෝ සීල ශාස්ත්‍රීය වටනාකමට ලේ වලින් බොක්කෙන් තේරෙනවා. ඒ විපස්සනා ඥාන පහළ වෙනකොට
සක්විති රජ කෙනෙක් ගියේ ඔටුන්නේ තියෙන මිනිකොණ්ඩල බිම දාලා පාගනවා. ඒක මේ තර්ක මනසකට රීකීය මනසකට තේරුම් ගන්න බෑ. අපි මේ අවුරුදු 200ක් මනස තර්ක මනසකට පත් කරලා රීකීය ක්‍රමයකට ලීනියර් සිස්ටම් එකට හරවලා ඒකයි මෙච්චර දියුණු උනේ. හැබැයි එතකොට පද්ධතිය නැති වුණා අපේ. සදාචාරය නැති වුණා අපේ. సౌందර්යය නැති වුණා අපේ. සමස්ත අපි ඔක්කොම මිනිස්සු කියන එක නැති වුණා අපේ. අපි ඇවිල්ලා ඇමරිකා ෆස්ට් සිංහල බුද්ධ ආගම. මොනවද මේ? අපිත් ආවේ මෙතෙන් ඒකේ තමයි. ඒක බිම දාලා පා ගන්න ඕන කම නැහැ. නමුත් කියන්න පුළුවන් උතන තිබ්බොත් නම් පුතෝ මේ නිවන කියන මානසිකත්වය ඇති කරන්න බෑ. ඒ නිසා උතෙන් දෙනකන් ඒක උදව් වුණ බව හැබෑව. හනවිටි කරේ තියන්නේ යන්න ඕනේ. උඹට දැන් ගොඩක් දේවල් පේනවනේ. ඒකේ වඩා හොඳ එක ගනින්. ඉතින් අමාරුම දේ කියනවා අමාරු හොයාගත්ත හොඳ අතාරින්න වෙන එක වඩා හොඳ පෙනෙද්දිත් හොඳේ ඇල්බෙන ගතිය මිනිස්යාගේ ඒක ව්‍යසනයක් ඒ මිනිස්යාට. පිළිකාවක් ඒ මිනිස්යාට. මුතර හොඳ දිනාගත්තේ අමාරු වෙන්නේ. ඒක අතහරින්න බෑ. නිසා වඩා හොඳ පෙනෙද්දිත් හොඳ කරුණු දක්වනවා. ඕක වඩා හොඳ වුණාට ඕක උඹම උදුපෑගත්තේ නේ. ඕක පොඩ්ඩක් තියාගන්න. ඕක තියාගන්න අතහරින්න එපා කිය. ඒව විදර්ශනා උපක්ලේශ බවට පත් වෙනවා. ඒ නිසා හොඳ අයට තමයි විදර්ශනා උපක්ලේශ තියෙන්නේ. නරක අයට නෑ. වඩා හොඳට යනකොට අතහරින්න මොකුත් වෙන්නේ නෑ. එයා එනවා පිටිපස්සේ. අපි ළඟ තියෙන ගුණයක් අපි අතහැරියාට මොකුත් වෙන්නේ නෑ. එයා එනවා. අයිති නම් එනවා. ඒ නිසා ඒක අතහැරලා ඊගාවකට යන්නේ. අතහැරි කරන්නේ මේ වාජනේ හිස් කරගන්න. කරන්න බෑ. ඒකයි උගත්කම එවනතන් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ආසවට්ටානීය ධර්මයක් කියලා පෙන්ලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මෙට්ටයි වෙනවා. එක තැනම මෙට්ටයි වෙනවා. වස්කාන වැඩි වෙනකොට ගෝලිය වැඩි වෙනකොට ලාභ සත්කාර වැඩි වෙනකොට බෞසුත වැඩි වෙනකොට. ඉතින් අද පිරිවෙනක මොනවද උගන්වන්නේ? ওই හතර විතරනේ. ඉස්කෝලෙන් මොනවද උගන්වන්නේ? ওই හතර විතරනේ. ඉතින් හරි ගියාට පස්සේ ඔටුනු පළඳලා කාඩ්බෝඩ් වල සීක්වෙන්ස් ගහලා කාඩ්බෝඩ් ඔටුනු පළඳලා උපාධි දීලා කුපාඩි කරන වැඩි. අපේ අම්ම කියනවා උපාධි කියන වචන පාවිච්චි කරන්නේ පස්සේ කියපු වචන තමයි පාවිච්චි කරන්නේ. අපේ ගෙදර හිටියේ එකයි. මට හිටියේ මං විතරයි. අවසර ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි මේ දැන් ඒ කියන්නේ මේ අපි මේ කරන හැම වැඩම ස්වාමීන් වහන්සේ කරන්න ඕනේ මේ නිවනටම ටාගට් කරලා කරන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නිවන නැත්නම් නිකන් දිව්‍ය ලෝකයකට හරි වැටෙන්න සයිස් එකට එහෙම ඉතින් තමයි සාන භාවනාවක් එක හැමදේම කරන්න ඕනේ. ෆිසික්ස් මාස්ටර් කිව්වේ අපෙන් කවුරකට ෆිසික්ස් පාස් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ උසස් සාමාන්‍ය පෙරදිත් නැහැ. උසස් ඊට පස්සේ කිව්වා විශිෂ්ට සම්මානයකට උත්සාහ කරලා සමාජයට සම්මානයක් ලැබෙන්න ඉඩ තියෙනව නේද? විශිෂ්ට සම්මානෙ බැරි වුණොත් එහෙම බැරි නම් අඩු ගානේ සාමාර්ථයක් ලැබෙන්නේ. ඉතින් නිකන් ෆයිට් එක දීපම් විශිෂ්ට සම්මාන ලෙවල් එකට. ඒ මාත් කවදාකවත් හිතුවේ නෑ මේ ෆිසික්ස් පාස් වෙයි කියලා. මොකද මම කණෙන් ඇදලා මාව එළියට දැම්ම පන්ති. අනිපාස්. අපි පන්ති හිටිය හොඳටම ඒව දන්න දක්ෂ ටියුෂන් ක්ලාස් ගියේ පෙල්. මේ ෆිසික්ස් මාස්ටර් කිව්වම කමන්නේ විශිෂ්ට සම්මාන. ඉතින් මට hina යනවා විශිෂ්ට සම්මාන. ඉතින් මේ පන්තියේ ඉන්න එකත් ලොකු දෙයක් මට. මේ අනික් කට්ටියත් එක්ක. හැබැයි ඔක්කොම සරත් වැඩි ෆිසික්ස් තේරෙනවා මට. ඕනේ තැනක ඔය දෙන්න මට නියනයි මේකයි මම කියලා දෙන්නම් පුට්ටුව මේකයි ගහන්න ඕනේ කියලා. ඕනේ වයර් දෙයක් අතර කරලා දෙන්න මම කියලා දෙන්නම් කරන්ට් එක ගන්න මෙහෙමයි. ඒක වෙනම කතායි. ඒ සර් කියන එක අහන්න එපා. DC කරන්ට්, AC කරන්ට්, high voltage අපි දන්නේ නැහැ. ඉතින් අහලා මම හිතුවා අයියෝ ඕකද කිව්වම කණෙන් ඇදලා එළියට දැම්මා. මම පාස්. ඉතින් ඒ නිසා ඉහෙල මේකට ටාගට් කරන්න. ඊට පල්ලෙයකට හරි වැටෙනවනේ. ඉතින් ඒතකොට තමන් පිළිබඳව හයි එස්ටිමේට් එකක් තියන කරනවා. ඒ කියන්නේ තමන් උපරිම උත්සාහයක් ගන්න. හැබැයි නොලැබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔය කඩාන කිල්ල දිවි ලෝකෙදි වැටෙන්නේ නැතයි මං කියන්නේ. නැත්තම් ඔක්කොටම ගියාම මේ දවස්වල අපාය ඉඩ නැතුව ඇති. මොකද පුදුම තොගයක් නෙමේ. දේශපාලනච්චෝ ඔක්කොම මෙතන, කොරෝනා කාර්යෝ සේර මෙතන. හැබැයි ඒකෙත් අර යම රජුරු මම හිතන්නේ පෙන්ෂන් වල වයස වගේ ඇති දැන්. මම හිතන්නේ ගන්නේ සුවාන දෙයක් තියලා වෙන්න. නෑ කොරන්ටයින් කරලා ගන්න. ඉර නැතු ඇති. ඇයි අප මේ අපේ ස්පිතාලේ නැත්තම් ස්පිතාලේ අපායේ දෙකෙනි කොටදනේ. ඒක ඊට නැත්තම් අර ඊට නෑ. දැන් මං වගේ කෙනෙක් ගියොත් එහෙම මම දන්නවා ෂුවර් යම රජුරු කියනවා මචං මේක පොඩ්ඩක් බලපන් මම යන්නම් කියලා. ෂුවර් බාර දීලා යනවා මට. ඉතින් අපේ එකේ ගියාලු. දිවිලෝ ගියාලු. ඊට පස්සේ වෙච්ච ලොකු වැරද්ද කරන යම රජු කියලා බලපන් දඩුවම් තියෙනවා. ඒ දන්නව කැමතියක් ගනින් කිව්වා. යනකොට එකෙක් මේ බැරල් එක බෑගෙන මෙච්චරක් අසුචි.
සිගරට් එකක් ගහගෙන ඉන්නවලු. අනිත් එක කට්ටිය උඹලේ නගිනවලු ලෝදියක් කරනවලු මට අර මේ කක්ක උඩේ වුණ ගමන් සිගරට් එක ගන්න. ඒතකොට බෙල්ලක් ගාලු ඔළුවෙන් හිට ගන්න කිව්වලු ඔක්කොම. ඒ විනාඩි 5 අනික් විනාඩි 5. දැන් ඊට පස්සේ ඔළුවේ හිට ගන්නවනේ කක්ක වලේ විනාඩි 5ක්. දැනුම ඉල්ල දෙනවා අපිට රෙජිස්ටර් කරනවත් ඒගොල්ලෝ ඔක්කොම ඔළුවෙන් හිට ගන්න කිව්වලු. කටුමුල යන කට්ටිය අනිත් පැත්තට යනවලු ලෝදියක් කරන කට්ටිය පස්සේ පැත්තෙන් වක් කරනවලු. අර ඔළුවෙන් හිට ගත්තලු. ඉතින් බෙල්ලේ ගානක හිටපම් පොඩ්ඩක්. ඉතින් ඒ නිසා උපරිමයට මහන්සිය. ඒකට කියන්නේ රහත් වෙලා වගේ ඉන්න කියලා. Taman රහත් වෙච්ච කෙනෙක් වගේ ඉන්න. ඒකට Tamanට හොඳට තේරෙනවනේ මේ වැරද්ද, නිවැරද්ද ඔක්කොම තේරෙනවා. විච්චි කමෙන් ටක් ගාලා ගිහිලා කියනවා මං හිතාන හිතුවේ මෙහෙමයි. මට මෙහෙම දෙයක්ත් උනායි කියලා. වේරුකාණ චන්දියමල හැමදෙරුවට ඇස් අමාරුවක් ආවේ. ඒකට සීකර මහත්තයා ලොකු අවස්ථාවක් හම්බුණා. සීකර මහත්තයා ගිහිල්ලා ඔපරේෂන් එක කරා. එතකොට ඉස්පිතාල නතර කරනවා. ඒ අයි ඔපරේෂන් කරනකොට. ඉතින් සිහිය එනකොට වතුර බොන්න දෙන්නෙත් නෑ. අත් දෙක බැඳලා. වතුර බොන්න දෙන්නේ නැහැ. ඉතින් බොහොම ස්වාමීන් වහන්සේ මයිත්‍රියෙන් කතා කරලා නර්ස් නෝට කතා කළා මගේ අත් දෙක ලියන්න මට වතුර ටිකක් දෙන්න ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ දොස්තර කියනකම් බෑ. ඒ කියන්නේ ඒක මම බැඳිලා ඉනවා කියලා. එතකොට තද වෙලා. යකෝ මේ ආමුදුකෙන්ට වතුර ටිකක් කිලෝට දෙන්නේ නැද්ද? කියලා කේන්ති ගිහිල්ලා. කේන්ති ගිහිල්ලා ඉවරලා කියලා නැහැ. කර්මණ ඉඳලා ඒ සීකර මහත්තයා ගියා පස්සේ කිව්වලු මහත්තයෝ අවුරුදු 7ක් මං මාව බලන්න හිටියා මට කවදාවත් කේන්ති ගියේ නැහැ කිව්වලු. ඊයේ කේන්ති ගියා කිව්වලු. මට ලොකු සතුටක් ඇති වුණා. මට මේ අවුරුදු 7ක් මාව රැවට්ටුවයි කියලා. මට ඇත්තටම එහෙම කේන්ති යන්නේ නැති ලෙඩක් නැහැ. කේන්ති යනවා. ඊට සීකර කියනවා සංස අවුරුදු 7ක් කේන්ති යන්නේ නැතුව හිටියයි කියලා කාටද ලෝකේ ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒකත් ප්‍රකාශ කරන්න පුළුවන් කේන්ති ආපු දවසේ. ඒක බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ඕනම වෙලාවක අපේ හිත විවේකයටපත් වුණා නම් විවේකයටපත් වෙච්ච බව දන්නේ කලබලයට ආපු වෙලාවේ. විවේකේ කැඩිච්ච වෙලාවේ. ඉතින් මේ අර අයිරිෂ් ගර්ල් කෙනෙක් පොතක් ලියලා තිනවා ඔක්කොම නිවන් දැකලා ඉන්නේ දන්නේ නැහැ. ඒසාර රහතන් වහන්සේ කෙනෙක් විදිහට හැසිරෙන්නේ කියලා. ඒක මේ දානයක් දෙනව නම් රාග වීත දෝෂ වීත මෝහ වීත රාග උපරිම කුසලයේ. එහෙම නැත්නම් රාග දෝසාය පටිපන්නා වීත මෝහාය වීත දෝසාය පටිපන්න කෙනෙකුට දෙන්නේ කියලා. ඒ වැඩේට බහැලා ඉන්න මිනිහට. මොකද එයා ජීවත් වෙන්න ඕන රහතන් වහන්සේ නමක් විදියට. ඒතකොට වැරදිනකොට ටට්ටක් ගාලා එතන පිළියම් කරගත්තා යනවා. අයියෝ මේ ජීවිතේ රහත් වෙන්න බෑ. ඒව හොඳ නැහැ මේ හිතන්නවත් හොඳ නැහැ කියන කට්ටිය නොදකින්. ඉතින් ඒ නිසා අපි ඉහළ මට්ටමේ තමයි අපි බුදුහාමුදුරුවෝ වගේ හිතා ගන්න. මම බුද්ධ කියන්නේ ශාක්‍ය පුත්‍ර ගැලවෙන්නේ නැහැ නේ කැත වැඩ කරන එක. උදාහරණයක් මම අපිට ශාක්‍ය පුත්‍ර කියලා කතා කරන්නම් තරම් වෙන විදිහට හැසිරියම්. ඉතින් ඒ නිසා ඉහළ මේ පැත්තෙන් හිතාගත්ත එක මේ කියාපාන එක නෙවෙයිනේ. තමන්ගේ සීල සමාධි ප්‍රඥා ශික්ෂා උත්කෘෂ්ඨ මට්ටමින් කරනවා. කියන්නේ කියාපාන්න ඕනේ. ওই සමාජයේ වැඩ ඔක්කොම තනි කියාපෑම විතරයි ලේබල් එක විතරයි ඔකේ තියෙන්නේ. මේ දේශපාලන වාසියක් විතරයි ඒකේ තියෙන ආර්ථික වාසිය. මොකක්වත් වෙන්නේ නැහැ. ඕව මේ ජනමාධ්‍ය විතරයි. කොරෝනා කියන්නේ තනිකර ජනමාධ්‍ය කියලා මම කියන්නේ. සාන්න වචන තුනක් අහගෙන තියෙන සානස ජුතු හැකි රුචි කියනවා බෙදෙන්ඩ අර සානස කිව්වේ මේ පාලි වචන තුන හතරකින් මම කියන්නේ මොනවද 13කට සප්පාය කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය නෑ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤේ හපිලිවලක් තියෙනවා අන්න ලෝක සංජය පොත කියවන්න ඒකේ සම්පජඤ්ඤ පබ්බේ නැත්නම් මේකේ සතිපට්ඨාන තියෙන සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් ඒකේ ඔය සම්පජඤ්ඤ ඒකාර්ථයක් ඔය සති සම්පජඤ්ඤ කියනකොට ඕකම තමයි වෙන විදිහට කියලා දෙන්නේ ඉතින් ඕව ඉගෙනගෙන ඉතින් පොත්වල ලියලා ඉන්න මයිත් වැඩි වෙච්ච තමයි දැන් හොඳ වෙලාවට ලියපුවා අමතක වෙන යුගයට අවිලා තියෙනවා ඔය කියන්නේ මං ලියපු එකෙත් ඔය ඔක්කොම ඉතින් කොපි කරපුවා තමයි ලියලා තියෙනවා මේ ඒකට හරිය කැමති මිනිස්සු ඕක හරියට රුග්ගච්ඡ සංඤ්ඤු විපංච සංඤ්ඤු වගේ මේ සම්පජඤ්ඤ හතර ඒ කියන්නේ ඉරියව්වකින් තව ඉරියව්වට යනකොට මේ ඉරියව්වේ සමාධිය කොතෙක් දුරට ඊගායකට ගෙනියන්න පුළුවන්ද කියන එක. ගත්ත බැලන්ස් එක ඊගාට යන්න පුළුවන්. අපි ඉරියව්වෙන් ඉරියව්වට යනකොට ඔක්කොම සමාධිය කැඩෙනවානේ. ඒ නිසා නිකන් මේකක් කොට්ටෝ කෙලින් යන්න හදන වගේ ගමනක් අපිට තියෙන්නේ. අවශ්‍ය තියෙන්නේ දැන් මේ සාකච්ඡා ඉවරයි. ඇති වෙච්ච යම් සමාධියක් තියෙනවනේ ඊගාට යන ඉරියව් විදිහට පවත් ගන්න පුළුවන්. එතකොට ওই හතර තමයි අවශ්‍ය කරන්නේ. ඒක හරියට මේ
යුනිවර්සල් ජොයින්ට් එකේදී මෙහාට කරගෙන රෝදේ මෙහාට කරකවනවා. ලොරිය පිටිපස්සේ තියෙන බොස් ගෙඩියේ යුනිවර්සල් ජොයින්ට් කියන්නේ ඈ ඩිෆරන්ෂල් එකයි. ඊට පස්සේ ඒක රිවර්ස් එකට දානකොට ඒක දිහා බැලුවාම හිතනවා පුදුම හිතනවා ඒක තමයි වදින්නේ සාමාන්‍ය ලෝරිය යනකොට කෙන විශාල මේකක් ඇතුලේ දාලා තියෙන ඩිෆරන්ෂල් එක මෙහෙම කරකවන අලවංගුව දෙපැත්තට කරකවල දෙනවා. මේක හිර වුණොත් මේක කරකිනවා. ඒ දෙකේදී එකක් හිර කෙරුවොත් බ්‍රේක් ගහපු ගමන් අනිත් එක හයියෙන් කරකිනවා. හැර වෙනකොට ඒක තමයි වෙන්නේ. ඒක පුදුම හිතනවා ඒකයි ඔය යුනිවර්සල් ජොයින්ට් එකයි. ඒවදියා බලනකොට හිතනවා මේ අපි මෙහෙම අතක් නමනකොට ඔය ඔක්කොම වැඩ කරනවා. මෙහෙම කරකවන්න බෑ මොනම ජොයින්ට් එකක්වත්. අපේ තියෙනවා මෙහෙම නමන්නත් පුළුවන් මෙහෙම කරකවන්නත් පුළුවන්. ඒ දෙක තාම හදාගන්න බැරි වුණා බැකෝ යන්ත්‍රයටත් හදාගන්න බැරි වුණා. හැබැයි ලොරියේ බලය මේක මෙහා දිශා නැතියක් ඇති කරගන්න පුළුවන්. ඒ හදලා තියෙන යන්ත්‍රේ මට උඩ එන්ජින් එකට වැඩි ආපන් බලය හරවීම මේකෙත් කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට තිබෙන ඇතිවෙච්ච සතිය සමාධිය හිටගෙන ඉන්නකොටත් නැත්නම් යනකොටත් අඩුම හානියක් කරලා පවත්වාගෙන යන එක තමයි සම්පජාඤ්ඤය කියන්නේ. තාත් පාලිකුටිය. අවසරයි පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් දවසට යෙදුණු ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසත් සම්බන්ධ වෙන දෙස් විදිස් පිරිස ගුණින් සම්බන්ධ වෙනවා. එසේ සම්බන්ධ වුණු ධර්ම සභාවක ඉදිරිපත් කරන්න යෙදුණු ධර්ම කරුණු තම තමන්ගේ පෞද්ගලික කරුණු ආද බැලුවාම හැම කාරණාවක් උපේක්ෂා සහගතව පිළිතුරු සැපයුණු ආකාරයට හැම දිනාටම තම තමන් ගුණයන් වඩා ගන්න ශක්තිය ලබා දෙමින් බලය ලබා දෙමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් අත්පත් කරගත්තා වූ පිණුත් අපි හැම දිනා සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලොවැස්සෙමටත් නිවෙන සෙනසෙන්ට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ittavata jamhe සම්බතම් පුඤ්ඤ සම්පදං